धर्म श्रवणाभिलाषी अति गौरवनीय लोक स्वामीන් වහන්සේලාගෙන් අවසරයි श्रद्धा बुद्धि संपन्न කාර්මික පින්වත්නි මේ පින්වත් සිළු දෙනා මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි දේශනා අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විලක්ෂණය කරන්ට මම මේ ටිකේදී මතක් කළා මේ පින්වතුන්ට මේ ලෝකේ පවතින යථාභූත ස්වභාවය ඇත්ත ඇටිය අවබෝධ කරගත් එකටයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ යථාභූත ස්වභාවය අපිටත් දැක ගන්න දේශනා කළා. ඒ යථාභූත ස්වභාවය දැක්කොත් තමයි මේ දුක් සහගත සසරෙන් එතර වෙන්නේ කියලා මතක් කළා. මතක් කළා ඒ යථාභූත ස්වභාවය ඇත්ත ඇටි පවතින ස්වභාවය දැකීමටමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ ඇත්ත ඇටි දැකීමටමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්නේ. එහෙම වුණොත් තමයි සසර දුකෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා මතක් කළා. එතකොට මේ ඇත්ත ඇටි දැකීම කියන්නේ මොකද්ද? මේ අපේ ජීවිතේ නැත්නම් මේ පංච උපාදානස්කන්ධය කියලා මතක් කළා. මේ පංච උපාදානස්කන්ධේ ඇත්ත ඇටි පිරිසිදු දකින්න අවශ්‍ය දහම් ටික මම විස්තර කරන්නම් මේ ටිකේදී කියලා මතක් කළා. ඉතින් එතනදී අපි ඊට පෙර දවසේදීත් මේ පිළිබඳ මේ ස්කන්ධයන් පිළිබඳ පවතින යථාභූත ස්වභාවය ටික කතා කළා. ඊයේ වැඩි පිරිසක් හිටපු නිසා අපි සරල දේශනාවක් අරගෙන ඒ අවසානයේදී ගැඹුරු අරුත් ටිකක් කතා කළා. අද දවසේදී ඒ ලෝකයේ ඇත්ත ඇටි දකින්න අවශ්‍ය ඒ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාභූත ස්වභාවය ගැන අපි කතා කරමු. නමුත් ඊට පෙර මම අදහස් කළා වටිනා සූත්‍රයක් තියෙනවා. මේ වටපිටාව මම ගොඩාක් මතක් කරන්නේ අද ඉස්සර වගේ මේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රත්තරන් විතරක් තියෙන කාලෙදී වෙළඳ පොළට ගිහිල්ලා රත්තරන් ගන්න ගොඩක් හිතන්න ඕනේ නැහැ. පරීක්ෂා කරන්න ඕනේ. හැමතැනම තියෙන පිරිසිදු රත්තරන් නිසා කොතනින් කොහොම ලැබුණත් රත්තරන් නියම රත්තරන් ලබා ගන්න පුළුවන්. නමුත් යම් කාලයකදී රත්තරන් වගේ දෙයක් ලෝකෙට පහළ වෙනවා. අපි ඉමිටේෂන් කියලා කියන්නේ. ඒ කාලෙදී රත්තරන් ගන්න යන කෙනා පොඩක් පරීක්ෂාකාරී වෙන්න වෙනවා කියලා කියනවා. ඒ රත්තරන් ගන්න යනකොට ඒක පුරච්චි කරලා ගල ගාලා බලලා හොඳට පරීක්ෂා කරලා තමයි ගන්න වෙන්නේ. මොකද රත්තරන් වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ සඳහන් වෙන්නේ සද්ධර්මයේ විතරක් ලෝකේ තියෙන කාලෙදී. අමුතු උත්සාහයක් ඕනේ නැහැ. කුතනින් ගියත් ඒ නියම සසර දුක් කියන සද්ධර්මයෙන්ම ලැබෙනවා. ඒකෙදී සද්ධර්මය කියන්නේ මොකක්ද කියලාවත් හිතන්න උවමනාවක් නැහැ. ඒ අහගත් හැමතැනම රත්තරන් වගේ හැම කොටසක්ම රත්තරන් වගේ හැමතැනම අනාශ්‍රව චේතනික ප්‍රඥාවෙන් පුදවා ගන්න පුළුවන් ධර්මයමයි තියෙන්නේ. නමුත් කාලයගේ ඇවෑමෙන් මේ ශාසනය තුල ධර්මයේ වගේ එකක් පහළ වෙන කාලයක් තියෙනවා කියනවා. ඒ වෙලාවේදී ධර්මයේ හොයන කෙනා රත්තරන් ගන්න යන කෙනා ටිකක් බලන්න වෙනවා පරීක්ෂා කළා වගේ. ධර්මයේ වගේ එකක් ලෝකේ පහළ වුණාම ධර්මය හොයන්න අවබෝධ කරන්න ගවේෂණය කරන්න යන කෙනා ටිකක් පරීක්ෂාකාරී වෙන්න වෙනවා. ටිකක් හොයලා මොනින් තමන්ට බලන්න වෙනවා මේක ධර්මයේමද කියලා. ඉතින් ඒ බඳු පරිසරයක් අද පවතින නිසා මොකද සද්ධර්මයේ වගේ එකකුත් තියෙන නිසා
සද්ධර්මයක් තියෙන සද්ධර්මයේ වගේ එකකුත් තියෙන නිසා ලෝකෙට හොයාගන්න අමාරුයි. අපි කෙටියෙන් කිව්වොත් නිවන් දකින මාර්ග භාවනා ක්‍රම දේශනා බොහෝ තියෙනවා. ඉතින් හරි එක මොකක්ද කියන කාරණාව අපිට තේරුම් කරගන්න පහසු වෙන නිසා. මොකද පුද්ගලයන් දිහා බලලා කවදාවත් අපිට මේක හරි හෝ වැරදි කියලා තීරණය කරන්න බෑ. හරි දේ මෙන්න මේකයි කියලා යම් පමණකට හෝ නැත්නම් සැබවින්ම හෝ අපිට විශ්වාස කරන්න තියෙන එකම සාක්ෂිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිරිසුදු ධර්මය, ත්‍රිපිටක ධර්මය. ඒ ත්‍රිපිටක ධර්මයේ තුල තියෙන ආකාරයට ගැළපෙනවද කියලා බලලා ගැළපෙනවා නම් තමයි අපිට ගන්න වෙන්නේ. ඉතින් ඒ විදිහට පරීක්ෂා කරලා තමයි අපිට මේක ගන්න වෙන්නේ. ඉතින් අද ඒ නොයෙක් ක්‍රම තියෙනකොට ඒකේ නිවැරදි ක්‍රමය හොයාගන්න වෙනවා අපිට. ඉතින් අද දවසේදීත් මම මේ සූත්‍රයේ මාතෘකා කළේ මේ තුලින් මේගොල්ලන් මේ පින්වතුන්ට සැක නැතුව බය නැතුව මෙන්න මේක තමයි නිවැරදිම එහෙනම් ක්‍රමය කියලා නිෂ්ඨාවකටපත් වෙන්න පුළුවන් පරියායක් මේකේ පෙන්වනවා. ඒ ටික පෙන්වුවොත් වඩා හොඳයි කියලා මට මතක් වුණා. මොකද එහෙමත් කළා මම මේ අර ධර්මතා ටික මතක් කළාම ඕගලන්ට හොඳට ඒකේ ශ්‍රද්ධාව පිළිట్లా හිටින්න පුළුවන්. නැත්නම් මම කියනවා සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ මේ ඇත්ත ඇති හැටි ස්කන්ධ ධාතුන්ගේ ඇත්ත ඇති හැටි දැකීම තමයි කියලා මම මතක් කරනවා. නමුත් ඕගලන්ට තාම ඒක මගේ වචනකින් තියෙන්නේ. නමුත් පිටකේ තුලින්ම ඕගලන්ට සාක්ෂියක් වශයෙන් આવුත් ඇත්තටම එහෙනම් සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ආර්ය ශ්‍රැංග මාර්ගය කියන්නේ මෙන්න මේ ධර්මතා ටිකමයි නේද එහෙනම් මේ ටික දැකීමමයි නේද කියලා මගේ වචන පැත්තෙන් තවල පිටකේ තුල මෙහෙම තියෙනවනේ කියන තැනකින් ඕගලන්ට ජීවිතයට දැක්මක් එකතු කරගන්න පුළුවන්. එතකොට ශ්‍රද්ධාව ඕගලන්ගේ පිටින්නේ මම ගැන හෝ දේශනාව ගැන පිටකේ ගැන. පිටකේ තුල මෙහෙම තියෙනවනේ. එතකොට ඕගලන්ට වයින්න වෙන්නේ මට නෙමෙයි. වහිනවා නම් වැරදි කියලා පිටකටයි වයින්න වෙන්නේ. මොකද මම පෙන්නන්නේ පිටකේ තුල තියෙන දේනේ. එතකොට එහෙම වුණාම අපිට කිසිම සැකයක් නැතුව ඉතුරු ටික කරගෙන යන්න ධම්ම මාර්ගය වඩා ගන්න පුළුවන්. ඒ නිසා මම අද මේ සූත්‍රය පොඩ්ඩක් දේශනා කරන්න. මේක ටිකක් දිගයි, දිගට වඩා ගොඩාක් ගැඹුරු ඒ වගේම ගොඩාක් ධර්ම කරුණු තියෙන සූත්‍රයක්. ඉතින් මේකනොත් අපිට විශාල අවබෝධයක් ඇති වෙනවා. ඒ හින්දා හැමදෙනාම සසර ගෙවා ගන්න කොහොම හරි මේ දේශනාවන් අපේ ජීවිතයට උපකාරී ධර්මයක් වේවා කියන කරුණ සිත් ඇතුවම හැමදෙනාම ශ්‍රවණය කරන්නට ඕනේ. මේ සූත්‍රය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මේ මජ්ක්‍ධිම නිකාය කියන කොටසේ පළවෙනි පොතේ මහා සලායතනික සූත්‍රය. සූත්‍රේ නම තමයි මහා සලායතනික සූත්‍රය. එතකොට මේ සූත්‍රයේ භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමයේ ඉන්න කාලේ. සවැත් නුවර ජේතවනාරාමයේ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේට භාගතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නාම භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මහා සලායතනික නම් වූ ධම්මපරියාය මම ඔයගලන්ට නැත්නම් දහම් ක්‍රමය මම නුඹලට දේශනා කරනවා. ඒක මනාකොට අහන්න කියලා. භික්ෂුන් වහන්සේලා තේමයි භාගතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. භගවා ඊතදෝච භාගතුන් වහන්සේ දේශනා කරනවා. චක්කුම් වික්ඛවේ අජානං අපස්සං යතහ භූතං රූපේ අජානං අපස්සං යතහ භූතං චක්කු විඥානං අජානං අපස්සං යතහ භූතං චක්කු සම්පස්සං අජානං අපස්සං යතහ භූතං යම් පිදං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යතහ භූතං.
තස්ස සාරතස්ස සංයුක්තස්ස සමුල්ලස්ස ආස්වාදිනෝ පස්සිනෝ විහෙරති ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති තස්ස තණ්හා චස්ස පොනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනී සා තස්ස පවඩ්ඩති තස්ස කායික දර්තා පවඩ්ඩති චේතසික දර්තා පවඩ්ඩති කායික සංතාපා පවඩ්ඩති චේතසික සංතාපා පවඩ්ඩති කාය පරිලාහෝ පවඩ්ඩති චේතසික පරිලාහෝ පවඩ්ඩති සෝ කාය දුක්ඛම්පි චේතසික දුක්ඛම්පි පටිසංවේදී. අපි ටික සම්පාදයෙන් මතක් කළේ ටික සිංහලෙන් මම කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇහි ඇති සැටි නොදන් චක්කු කියලා කිව්ව ඇහැට චක්කුම් වික්කවේ අජානං අපස්සං යතහ භූතං ඇහි ඇත්ත ඇති හැටි නොදන්නේ නොදක්නේ. හොඳට බලා ගන්න. රූපයන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නේ නොදකින්නේ. චක්කු විඥානය කියන ධර්මයේ ඇත්ත ඇති හැටි නොදන්නේ නොදකින්නේ. චක්කු සම්පස්සේ කියන ධර්මතාවයේ ඇත්ත ඇති හැටි නොදන්නේ නොදකින්නේ. චක්කු සම්පස්සයෙන් උපන්න සැප හෝ දුක් හෝ නොදුක් නොසුව කියලා කිව්ව උපේක්ෂා සහගත වේදනාවක් උපදී නම් ඒ වේදනාවන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නේ නොදකින්නේ. ඔන්න ඔය ටිකේ ඇත්ත ඇති හැටි නොදක්කොත් වෙන දේ මොකද්ද? එයා චක්කුස්මින් සාරජ්‍යති. ඇහි ඇලෙනවා, ඇහි සතුට වෙනවා. රූපා සාරජ්‍යති. රූපේ සතුට වෙනවා. චක්කු විඥානස්මින් සාරජ්‍යති. චක්කු විඥානේ සතුට වෙනවා. චක්කු සම්පස්සේ සාරජ්‍යති. චක්කු සම්පස්සපච්ච උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි සාරජ්‍යති. එතකොට හොඳ කරුණක් වෙනවා. ඇහැ රූප චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්යෙන් උපන්න සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාව කියන ධර්මතාවයන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නවා කියන කරුණ නොදන්නවා කියන ධර්මතාවය යම් තැනක ඇද්ද එපමණකින්ම එයා ඇහි ඇලුණු කෙනෙක් ඇහි සතුට වෙන කෙනෙක් රූපේ ඇලුණු කෙනෙක් රූපේ සතුට වෙන කෙනෙක් රූපේ ඇහැ රූපේ චක්කු විඥාන කියන මේ ධර්මතාවයන්ගේ ඇලීම සතුටු වීම නැති නොකල කෙනෙක් යන ගණයට යනවා. එතකොට අපි මේක ටිකක් ඉදිරියට කළා බලමු. මේක හරි වටිනා ගැඹුරු කරුණු ටිකක් පෙන්වනවා. ඇහැ රූප චක්කු විඥානේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නේ නොදක්නේ එහි සතුට වෙනව නැත්නම් එහි ඇලෙනවා කියන ධර්මතාවය වෙනවා. එහි සතුට වෙනකොට මොකද වෙන්නේ? එයා ඇහි රූපේ චක්කු විඥානේ බැඳෙනවා. සංයුක්තස්ස වෙනවා. සංයුක්තස්ස බැඳීමෙන් මොකද වෙන්නේ? සමෝල්ලස්ස සිහි මුලාවට පැමිණෙනවා. සිහි මුලාවටපත් වුනහම මොකද වෙන්නේ? ආස්වාදානුපස්සිනෝ විහෙරති. ආස්වාදී අනුව බලමින් වාසය කරනවා කියන ටික වෙන්නේ ඉබේමයි. ඊට පස්සේ ආස්වාදී අනුව බලමින් වාසය කරනකොට තියෙන අවාසිය මොකද්ද? ආයතින් පංච උපාදානස්කන්ධා උපච්ඡයන් ගච්ඡති. පංච උපාදානස්කන්ධය රැස් වෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි තණ්හා චස්ස පොනෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රා විනන්දනී ගිය තන සතුට වෙන ඒ තන සතුටෙන් ඇලෙන පුනර්භවය පිණිස පවතින තණ්හාවක් තියෙනවා නම් සාචස්ස පවඩති. ඔහුට ඒ තණ්හාව වැඩෙනවා. ඒ විතරක් නෙමෙයි තස්ස කායිකාපි දර්ථා පවඩති. මේ කයේ දරතකම වැඩෙනවා. සිතේ දරතකම රළුකම ඖදාරිකකම එන්නෙන්ද වැඩෙනවා. කාය සංතාපා පවඩති. කයේ තැවීම වැඩෙනවා. සිතේ තැවීම වැඩෙනවා.
කාය පරිලාහෝ පවඩ්ඩති චේතසික පරිලාහෝ පවඩ්ඩති. කයේ දෙවීම සිතේ දෙවීම වැඩෙනවා. කෙටියෙන් කිව්වොත් කායික දුක්ඛම්පේ චේතසික දුක්ඛම්පේ පටිසංවේදී සිතින් කයින් දුක් විඳින පුද්ගලෙක් වෙලා සිතින් කයින් දුක් විඳින්නෙක් වෙනවා. එතකොට මේ දැන් මතක් කළේ සිතින් කයින් දුක් විඳිනවා කියන එක මේක තමයි දුක. මේ දුක ඇති වෙන ක්‍රමය දුක්ඛ සමුදය. මෙතන තියෙන සත්‍ය දෙකක් දුකයි දුක්ඛ සත්‍යයි දෙක තව පරියායකින් ගත්තාම අපි ඇහෙන් රූපයක් බලනවා කියන මෙන්න මේ කාරණාව කරන අවස්ථාවේදී හැට රූපයක් පෙන්වනකොට ඇහෙන් රූපයක් බලනවා කියන තැනදී අපි රූප බලන ක්‍රියාව කරනකොට ඒ අපි බලනවා නැත්නම් අපිට පේනවා කියන තැන ඇහැ කියන ධර්මතාවයේ ඇත්ත ඇති හැටි අපි නොදන්නව නම් නොදකිනව නම් ඒ ඇහෙන් පෙනෙන රූපයන්ගේ ඇත්ත නොදන්නව නම් නොදකිනව නම් ඒ රූප දැනගන්න චක්කු විඥානය කියන සිතේ යථා භූත ස්වභාවය ඇත්ත ඇති හැටි නොදන්නව නම් නොදකිනව නම් ඒ චක්කු සම්පස්සේ කියන්නේ කුමන ධර්මයක්ද කියන කාරණාව නොදන්නව නම් නොදකිනව නම් එයින් උපන්න යම් වේදනාවක් තියෙනවා නම් සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. ඒ වේදනාවන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නව නම් නොදකිනව නම් ඉබේමයි ඇහි සතුටු වෙනවා රූපේ සතුටු වෙනවා චක්කු විඥානේ සතුටු වෙනවා චක්කු සම්පස්සේ සතුටු වෙනයින් උපන්න වේදනාවේ සතුටු වෙනවා කියන ටික වෙන්නේ. ඒ කියන්නේ ඇහැ තමන්ගේ මිතුරේ පෙනෙන රූපේ තමන්ගේ මිතුරේ චක්කු විඥානේ තමන්ගේ මිතුරේ චක්කු සම්පස්සේ තමන්ගේ මිතුරේ කියන හැඟීම ඉතුරු වෙනවා යාට. එයින් ඒකේ ආදීනවයක් ඒකේ දෝෂයක් එහෙම යාට පේන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ටික තමන්ට හිතේසී කෙනෙක් තමන්ට ප්‍රිය කෙනෙක් තමන්ට යහපත කරගලා දෙන කෙනෙක් හැටියට තමයි පෙනෙන්නේ. ඒක ඒකින් සතුට වෙනවා කියලා කිව්වේ. ඒ ධර්මයන්ගේ ඇත්ත නොපෙන්නකොට එයාට ඇහැ කියන එක ප්‍රිය වුණා. ඇහෙන් පෙනෙන රූපයට බොහොම හිතේසී ප්‍රිය වූ රූප තියෙනවා එයාට. එයාට කලන කමින් ඉන්න කලන කමින් පවතින වස්තු හැටියටයි මේවා පේන්නේ. ඒක සාරජ්‍යති කියලා කිව්ව සතුට වෙනවා. නේද? සතුට වෙනවා කියලා කියනකොට අපි මේ කෑ ගහලා හෝ කියලා ගහපොඩි ගහන නටන මට්ටමම දකින්න ඕනේ නැහැ. නමුත් ඕගොල්ලන්ට අයහපත දුකක් ගෙනත් දෙන්න ආදීනවයක් ජීවිතයට එකතු වෙන ධර්මයක් හැටියට නොපෙනේ. ඔයගලගේ ජීවිතයට යහපතක් සැපක් සැනසෙල්ලක් ළඟා කර ගන්න ළඟා කළ දෙන ධර්මතාවයක් හැටියට පෙනෙනවා කියන මට්ටම දකින්න සාරජ්‍යති කියනකොට සතුට වෙනවා කියනකොට. ඒ මට්ටමට ඇහැ ගැන රූපේ ගැන මේ පෙනෙන අරමුණු ගැන අපේ මනස පවතිනකොට වෙන්නේ මොකද? අපි ඒකේ බැඳෙනවා. මගේ ඇහැ, මගේ දරුවෝ, මගේ ගෙවල් දොරවල්, එතකොට මගේ යාන වාහන, මගේ ඉඩකඩම් කියලා ඒ ඇහි රූපයන්ගේ චක්කු විඥානේ ඒ ධර්මයන්ගේ එයින් උපදින වේදනාවේ බැඳෙනවා කියන කාරණාව වෙනවා. ඒක නවත්තන්න බෑ. බැඳුනොත් සිහි මුලාවටපත් වෙනවා. එතකොට ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතාවයන්ගේ ඇත්ත ඇති හැටි මොන විදිහටද නොපෙනෙන තත්ත්වයටපත් වෙනවා. සිහිය කියන එක නුවණ කියන එක මුලා වෙලා. එතකොට මුලා වෙනවා කියන්නේ දැන් තියෙන වෙන විදිහකට අපේ සිහිය. එතකොට ආස්වාදාදීනෝ පස්සී විහෙරති. ආස්වාදී අනුව බලමින් වාසය කරනවා කියන චරිතයක් ගොන්නගලා හැම වෙලාවෙම එයා හිතන්නේ, එයාට හිතෙන්නේ, එයාට පේන්නේ මේ ධර්මයන්ගෙන් Tamanට ප්‍රයෝජනයක් තියෙනවා, ප්‍රයෝජනයක් ගන්න පුළුවන්, වැඩක් ගන්න පුළුවන් කියන ධර්මතාව හැටියටමයි එයාට පේන්නේ. එතකොට මේවා එකක්වත් හිතලා කරන්න ඕනේ නැහැ. ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයන්ගේ ඇත්ත
ඇති හැටිය නොදන්නවා කියන එකම ධර්මතාවය වෙද්දී අනාත්මයි කියලා කියන්නේ වෙනකොට ඒකේ සතුටු වෙනවා කියලා කියනකොට රබ්බිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ. එතකොට මේ ධර්මයන්ගෙන් සතුටු වෙනවා කියන කාරණාව වෙනවයි කියන එක තියෙනවා ඇත්ත නොදකිනකොට. සතුටු වුණොත් ඒ වස්තුන්ගේ බැඳෙනවයි කියන කාරණාව තියෙනවා. බැඳුනොත් ඒ ධර්මයන්ගේ තමන්ගේ සිහිය මුලා වෙනවයි කියන කාරණාව තියෙනවා. කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා තමන්වත් උඩට දන්නේ නැහැ. සිහි මුලා වෙච්ච කෙනෙක්, උමුතු වෙච්ච කෙනෙක්, උමුතුයින් කියනවා කරනවා වගේ. ඒ මුලා වෙච්ච සිහියෙන්මයි හැම වෙලෙම කියන්නේ කරන්නේ. ඒ කියන්නේ ආස්වාදයක්ම දකින්නවා මිසක මේ ධර්මයන්ගේ සැපයක්ම සොම්නස් ස්වභාවයක්ම යහපත් ස්වභාවයක්ම දකින්නවා මිසක ඒට එහා දකින්න යමක් ඉඩ නැහැ. ඒක හිතලා කරනවා නෙමේ. සිහි මුලා වුණොත් ආස්වාදය අනුවම බලනවා. ආස්වාදයක්ම ඒකේ පෙනෙනවා කියන එක ධර්මතාවය. හොඳට බලන්න බුදුහාමුදුරු කියපු හින්දා නෙමෙයි පොතේ තියෙන හින්දා ඕගොල්ලන්ගේ ජීවිතේ ওই ටික වෙලා නැද්ද කියලා. ඇහි රූපේ චක්කු විඥානය කියන ටිකේ ඇත්ත ඕගොල්ලෝ දකින්නවද? නෑ. නොදකින්නකොට ඕගොල්ලෝ ඇහැ රූප චක්කු විඥානය කියන ටිකේ සතුටු වෙන්නේ නැද්ද? එහෙන් බලන්න ප්‍රිය වෙන සතුටු වෙන රූප නැද්ද? ඕගොල්ලෝ ඇහෙන් දකින රූප වලට මම මගේ කියලා බැඳිලා නැද්ද? මගේ දරුවා, මගේ ගෙදර, මගේ අම්මා, මගේ තාත්තා, මගේ අතපය, මගේ අස්කම් කියලා බැඳිලා නැද්ද? බැඳිලා තියෙනවා. බැඳිලාද නැද්ද කියලා අපිට හොඳට බලා ගන්න පුළුවන්. මම කියන්නේ දැන් තිරසංගත සතෙක් හදිසිය දඟලකින් හරි මොකකින් හරි බැඳුත් ඒ සතාට ගොඩක් දුර යන්න පුළුවන්ද? බෑ. ඇයි? බැඳලා හින්දා ඒ දඟලේ දුරට විතරයි යන්න පුළුවන්. ඒ දිහා යන්න පුළුවන්. ඔයගලන්ට කිව්වොත් මහාන වෙමු අද කියන පුළුවන්ද? පුළුවන්ද? බෑනේ. ඇයි බැරි? දරුවෝ ඉන්නවා ගෙවල් දරුවල් තියෙන ටග්ගල දඟල පෙන්නනවානේ. එතකොට හරි ඉතර ඕනේ. එහෙනම් කොහාට හරි ගිහිල්ලා පිට රටකුත් උනේ මේ රටේම මාස 3-4 පැත්තකට භාවනා කරන්න මෙච්චරයි සසර ජීවිතේ ඉතුරු වෙන්නේ කිව්වොත් පුළුවන් ඒකවත් කරන්න. ඒකත් අපහසුයි නේ. එතකොට ඇයි බඳු බැරි වෙලා හරි එක කරනවා නම් දඟල පොඩ බුරුල් කරලා ඉන්න ඕනේ. ලිහලා නෙමෙයි. මාස 3කට ඒ කියන්නේ දඟල තව පොඩක් දික් කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ තව කාට හරි පවර්ලා නඩු දාලා මේ නිවාඩු දාලා කියලා කියන්නේ එතෙන් ධ්‍යානකම් දඟල දික් කරගෙන ඉන්න. එතනින් එහාට යන්න බෑ. දඟල කෙටි කරලා බඳලා දෙන පොඩ්ඩක් දඟල දික් කරගත්තා මිසක ඒකද ලෙහාගත්තනේ මේ 3 මාසයකට හරි අවුරුද්දකට හරි පුළුවන් කියලා කියන්නේ. ඒ දඟල ලෙහාගත්ත කියලා හිතන්නේ නෑ. ලණු කැල්ල පොඩ්ඩක් ගහමුලට ආපහු ගිහිල්ලා ඒක ටිකක් දික් කරගන්න. දැන් ටිකක් පොඩ්ඩක් දුරට ගියහක හැබැයි බැඳුම ලෙහිලා නෑ. එතකොට ඒ මොකද බැඳිලා. එතකොට අද බලන්න ඇත්ත නොදකින්න හින්දා ඇත්ත නොදකින්න කම තියනවා. මේ ධර්මයන් Tamanට සතුට ගෙන දෙන ධර්මයන් කියලා Tamanට පෙනෙනවා. ඒ හින්දා මේවා බැඳිච්ච බව Tamanට පේනවනේ. තේරෙනවා. බැඳිලා ඉන්නකොට Tamanගේ සිහි මුලා වෙලා තියෙනවා. එතකොට කියනවා විපරිතයි සංඥාව. සිහි මුලා වීමේ ලක්ෂණය තමයි එයාගේ හැඳිනීම විපරිතයි. සිහි මුලා වෙච්ච කෙනාගේ. ඒ කියන්නේ පවතින දෙයට වඩා සම්පූර්ණ විකෘති. ඔකට කියන්නේ. ඒ කියන්නේ අනිත්‍ය දේ නිට්ටය හැටියට පේන්නේ. දුක් දේ සැප හැටියට පේන්නේ. ආත්ම දේ අනාත්ම දේ ආත්ම හැටියට පේන්නේ. එතකොට අසුබ දේ සුබ හැටියට පේන්නේ. දැන් ඔන්න සිහි මුලා වෙලා. එතකොට සම්පූර්ණ විකෘති මනස. ඒ කියන්නේ වෙන දෙයට අනිත් පැත්ත පේන්නේ. නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියලා පේන්නේ. ඒ මොකද සිහි මුලා වෙච්ච එකේ ලක්ෂණය. ඒ විදිහට පේනකොට ආස්වාදයේ අනුවම බලනවා කියන කාරණාව ඉබේම නිර්මාණය වෙලා. නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියලා පෙනෙනකොට එයා හිතන්නේ කියන්නේ කරන්නේ මේවා ආස්වාදයෙන් ගටිත වෙච්ච මනසකින්මයි. ආස්වාදයේ අනුව බලනවා
මේ ධර්මයන් දිහා මේ ධර්මයන්ගේ ආස්වාදයක්ම දකින ජීවිතයක් ගොඩනැගිලා කියන කාරණාව ඉබේම වෙලා. හරි බුදුහාමුදුරුවෝ කියපු හින්දා නෙමෙයි පොතේ තියෙන හින්දා නෙමෙයි මම කියන හින්දා නෙමෙයි ඕගොල්ලන්ගේ ජීවිතේ ওই ටික සැබවටම නැද්ද? තියෙනවා. එතකොට බලන්න සුවක්ඛාතෝ භගවතද්දම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කොතරම් ඇත්තද කියලා. ඔය මට්ටමට ඔහොම වුණාම තියෙන දෝෂය මොකද්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බලමු අපි පොතේ නෑ. ආස්වාදය අනුව බලනකොට මොකද වෙන්නේ? ආයතින් පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡති. පංච උපාදානස්කන්ධය රැස්වීමට යනවා. පංච උපාදානස්කන්ධයට අපි කෙටියෙන් තව නමක් කියන මොකද්ද? දුක කියලානේ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන සංකීර්තන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒතර පංච උපාදානස්කන්ධය නැවත නැවත රැස් වෙනකොට රැස් වෙලා තියෙන මොනවද? ජරා මරණ ශෝක පරිදේව. අපි බලමු කොහොමද පංච උපාදානස්කන්ධය රැස් වෙනවා කියලා කියන්නේ? මොකටද පංච උපාදානස්කන්ධය රැස් වෙනවා කියලා කියන්නේ? කියන එක අපි බලන්නට ඕනේ. දැන් ඔන්න හොඳට මතක තියාගන්න මේ ධර්මයන්ගේ යථා භූත ස්වභාවය නොදන්නේ නොදකින්නේ, දන්නේ නැහැ, දකින්නේ නැහැ කියන එක ධර්මතාවයේ වෙද්දී උච්චරයි වෙන්න ඕනේ. අර අනිත් අර කියපු ධර්මතා එකින් එකට ඉබේම වෙලා. ආයි පුද්ගලයෙක් කරනවා නෙමෙයි හේතුඵල දාම. ඒ ධර්මයන්ගේ රස විඳ ගැනීම සතුට වෙනවා කියන එක, සතුට වෙනකොට ඇලෙනවා කියන එක ඇලීමෙන් බැඳෙනවා කියන එක, බැඳීමෙන් සිහි මුලා වෙනවා කියන එක, සිහි මුලා වෙලා වෙච්ච කෙනා ආස්වාදයේ අනුව බලමින් වාසය කරනවා කියන ජීවිතයක් ඕන දැන් හැදිලා ඉබේම. කළා නෙමෙයි එකින් එකට හේතු ප්‍රත්‍ය කියන්නේ ඇත්ත නොදකින්නවා කියන්නේ මේ ධර්මයන්ගේ ඇලෙනවා කියන එක වෙලා. ඇලුනොත් බැඳෙනවා කියන එක වෙලා. බැඳුනොත් සිහි මුලා වෙනවා කියන එක වෙලා. සිහි මුලා වුණොත් ආස්වාදය අනුව බලනවා කියන ධර්මතාවය වෙලා. එකින් එකට අපි ගෙනලා අන්තිමට ලෝකයේ ආස්වාදයෙන් යුක්තව මෙනෙහි කරන ජීවිතයක් හැදෙනවා කියන ටික වෙලා අපි දන්නේම නැතුව. ඔය හැම දෙයක්ම ඔය විදිහට ආවහම එකතු වුණාම ඕකේ තියෙන නරකම සිද්ධි ටික ওই ටික නෙමෙයි. ඕකේ ඇති වෙන ප්‍රතිඵලය. ඒ තමයි මොකද්ද මේ පංච උපාදාන ආයතින් පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡති. නැවත පංච උපාදානස්කන්ධي උපචයට යනවා කියන එක. පංච උපාදානස්කන්ධය කියන්නේ අපේ දන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා ඒක අපේ ජීවිතෙන් අපේ ස්කන්ධ වලින් අපේ ජීවිතෙන් දකිමු. ඒ කිව්වේ දැන් ඔය මගේ මානසික මට්ටම තුල ඉඳගෙන ඇහෙන් යම් රූපයක් බැලුවොත් බලන හැම රූපෙම ඇති බවට Tamanට එකතු වෙනවා Tamanගේ ජීවිතයට. අපි දැන් ඕකට මෙහෙම කියමු දැන් කවදාවත් නොගිය පැත්තක් නොදැක්ක පැත්තක් ඕගොල්ලන්ට සිහි කරන්න හිතන්න පුළුවන්ද? අපි මෙහෙම කියමු දැන් මේ පන්සලේම දැන් මං අර ඉන්න කාමරේ මොනවද තියෙන බඩු කියලා ඕගොල්ලන්ට කිව්ව හැකිද මෙතන ඉඳලා? පුළුවන්ද? බෑ. හොඳයි දැන් ගිහිල්ලා බැරි වෙලා බැලුවොත් මෙතනින් ඉඳගත්තාම ඉදීම ඔක්කොම ටික තියෙන්නේ නේද කාමරේ තියෙන ටික. දැන් ඕගොල්ලෝ හිතන කාමරේ තියෙන ටික අපිට තේරෙනවා කියලා. ඉතින් කාමරේ තියෙන ටික තේරෙනවා නම් දැනුත් තේරෙන්න බෑ. බැලුවට පස්සේ විතරක් තේරෙන්නේ කොහොමද? මං කියන එක තේරෙනවද? දැන් ඕගොල්ලන්ට පුළුවන් ද මං ඉන්න කාමරේ ඇඳ උඩ මොනවද තියෙන්නේ, ඇඳ යට මොනවද තියෙන්නේ, වටපිටයි මොනවද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? බෑ. හොඳයි ඊට පස්සේ බැසිලා කාමරේට ඕගොල්ලෝ යනවා කියලා කිව්වේ ඔන්න ඇහැ රූප චක්කු විඥාන චක්කු සංපස්සේ එමු උපන්න වේදනා කියන ওই ධර්මතා ටික උපන්නා. ස්කන්ධ පංචකයක් උපන්න කියන එකයි දැන් දැක්කා කියලා කියන්නේ. අපි දකින්නවා කියන තැනක පංච උපාදානස්කන්ධය. දැන් බලලා ආවට පස්සේ මේ පංච උපාදානස්කන්ධය අස් වෙන්නේ නැහැ, ඉපද නිරුද්ධ වෙන්නේ නැහැ. රැස් වෙනවා කියලා කියන ඇති බවට හිටිනවා.
දැන් දැකලා ඇවිල්ලා මෙතන ඉඳගෙන ඉන්නකොට මම අහුවොත් ඔයගොල්ලන්ට මගේ කාමරේ මොනවද තින්නේ කියලා කිය හැකිද කියලා? පුළුවන්ද කියන්නේ? පුළුවන්. අපිට හිතෙන්නේ ඕගොල්ලන්ට හිතෙන්නේ කාමරේ තියෙන දේම කියනවා වගේ කියලායි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ කාමරේ තියෙන දේ ඉස්සෙල්ලා කියන්න බැරි වුණා නම් දැන් කියන්න පුළුවන් නම් එහෙනම් අපි රැස් කරගත්ත එක කියනවා මිසක තියෙන එක කියනවා නෙමෙයි. නේද? ඒ වගේ දැන් ඕගොල්ලන්ට පුළුවන් නේද gedara තියෙන බඩු භාණ්ඩ තියෙන තැන් මෙතන ඉඳන් කියන්න. හිතන්න කොච්චර දේවල් රැස් වෙලා තියෙනවද කියලා. මේ නගරය ගැන, රට ගැන, පළාත් ගැන, ලංකාව ගැන, දෙමව්පියෝ ගැන, ඥාතීන් ගැන ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලා කොච්චර දේවල් ඕගොල්ලන්ට සිහි කරලා හිතලා කියන්න පුළුවන්ද? ඕගොල්ලෝ දන්නවද මේ හැම ස්කන්ධයක්ම ඉපද නිරුද්ධ වෙද්දී මෙන්න ඒ අරමුණු හම්බ වෙන හැම තැනකදීම අපි අරමුණු එක්ක සම්බන්ධුනේ අර ඉස්සෙල්ලා කියපු වැරදි මානසික මට්ටමකින්. ඒ ටිකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? ඇති බවට අපේ ජීවිතයට එකතු වුණා. දැන් ඕගොල්ලන්ට ජීවිතයේ ජරා මරණ දුක ලැබෙන්නේ ওই එකතු වෙච්ච ටික හරහා. මව්මල දුක, පියාමල දුක. මොකද ඒකට ඉන්න ඕනේ නැහැ. මව් පියෝ දෙන්න නැති වුණත් ওই දුක එනවා. මොකද පංච උපාදානස්කන්ධය රැස්ලා තින්නේ ඕගොල්ලෝ ගාව නිසා. පංච උපාදානස්කන්ධය තිබුණේ ඒ ආහාරයෙන් හැදුණු රූපේ විපරිණාම වෙන්න පුළුවන්. නමුත් අම්මා තාත්තා දුව පුතා කියන නෑදෑයෝ ටික හරහා ජරා මරණ රැස්ලා තින්නේ පංච උපාදානස්කන්ධය. අපි ගාව තියෙන්නේ. ඒ නිසා අපි ගාව ඉන්න අම්මා තාත්තා මැරෙන්නේ නැහැ. ඒ ආහාරයෙන් හැදුණු ස්කන්ධ ටික නිරුද්ධ වුණත් අද බැයිද අපේ තාත්තා කියලා ඒ රූපේ ලෝකේ නැහැ. නමුත් සිහි කළ තාත්තා ගැන අඬන්න බැයිද අපිට? පුළුවන්. එතකොට පියාමල දුක අපි කියමු දුක් විඳිනවා නම් ඒ දුක දැන් පංච උපාදානස්කන්ධ දුකක් නේ. එතකොට දැන් මේ පංච උපාදානස්කන්ධය රැස් වෙච්ච නිසා නෙමෙයිද? එතකොට තාම ඕගොල්ලෝ මහලු වෙලා නැහැ. මම වයසට ගිහිල්ලා මට සරකන්න කෙනෙක් නැති වෙයි කියලා දැන් දුක් වෙන්න බැයිද? පුළුවන්. මහලු භවයේ දුක් විඳින්න පුළුවන්. පංච උපාදානස්කන්ධයක් නිසා. තමන් මැරිලත් නැහැ, මැරෙයි කියලා දුක් විඳින්න පුළුවන්. එතකොට මම කිව්වේ ඇත්ත ඇති හැටි නොදකින්නකොට අපිට රූප හම්බ වෙන්නේ ওই මානසික මට්ටම ওই විදිහට තියෙනකොට තියෙන දෝෂේ තමයි දකින්න හැම එකක්ම එකතු වෙනවා, ඉතුරු වෙනවා. කාමරේ ගිහිල්ලා බලලා ආවම දැන් මුකුත් කාමර ඇතුලේ තියෙනව සිහි කරන්න බෑ. මං ඉන්න කාමරේට ගිහිල්ලා බලලා මෙතනින් ඇවිල්ලා ඉඳගත්තොත් ඔන්න ඒ ටික ඇති බවට තියෙනවා. Taman හිතන්නේ එතන තියෙන දෙයි එතන තියෙන්නේ Taman හිතන දෙයි කියලා තවත් රවට්ටලත් පෙන්නනවා. නමුත් දැන් ආයේ අනිත් ස්වාමීන් වහන්සේ ඉන්න කාමරේ තියෙනවා කියන්න බෑ. හරිද? ඊට පස්සේ දෙවෙනි සැරේ ඒ ස්වාමීන් වහන්සේ ඉන්න කාමරේට යනවා. ගිහිල්ලා ඒකේ තියෙනවා බලලා එනවා. දැන් ඉඳගත්තාම ඒ කාමරේ තියෙන ඒවත් කිව්වේ හැකි. ඕගොල්ලන්ට බලන්න ජීවිතේට එක එක රැස් වෙන හැටි තේරෙනවද කියලා. නමුත් දැන් අනිත් ස්වාමීන් වහන්සේ ඉන්න කාමරේව කියන්නේ බෑ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉන්න කාමරේට ගිහිල්ලා බලනවා යද්ද උඩ ඇඳයට තියෙන දේවල් හොඳට නිමිති ගත්තා. ඔය කලේ මොකද්ද? ඇහැ රූප චක්කුඤ්ඤ මේ ස්කන්ධ පංචකයේ උපද්දපු එක. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා පේන්නේ. ආපහු ආවහම දැක්කපු දේවල් ඇති බවට හිටිනවා. දැන් එකින් එක තමන්ගේ ජීවිතේ නිමිති වැඩි වෙච්ච හැටි, රැස් වෙච්ච හැටි තේරුණාද? ඔය විදිහට පුංචි කාලේ ඉඳලා මේ වෙනකොට යම් තාක් දෙයක් මතක තියාගන්න පුළුවන් නම් ඔගොල්ලෝ දකින්න මේ අවිද්‍යාව ප්‍රත්‍යය. තියෙන දේවල් එකක්වත් නෙමෙයි. දැන් ඔයගලන්ට යම් තාක් දේ සිහි කරන්න පුළුවන් නම් ඒ සිහි කරන හැම දෙයක්ම මොනවද? මේ පංච උපාදානස්කන්ධයක්ම. අපි පංච උපාදානස්කන්ධයකමයි හැසිරෙන්නේ. පංච උපාදානස්කන්ධ ලෝකයේ කියනකොට භෞතික තියෙන සිද්ධියක් දකින්න එපා. අවස්ථාවට භෞතිකවත් හම්බ වෙනවා. නමුත් පංච උපාදානස්කන්ධය රැස් වෙනවා කියනකොට කොහෙද මේ රැස් වෙන්නේ? පංච උපාදානස්කන්ධ ලෝකේ. අවිද්‍යාව තුළ අපේ මනසෙන් තියෙන භවය කියලා කියවකට. ඔන්න ඒ ස්කන්ධයන්ගේ ඇහැ රූප චක්කු විඤ්ඤාණය ඇත්ත නොදැක්කහම ඒකේ තියෙන දෝෂය තමයි මොකද්ද? ඇහැ රූප චක්කු විඤ්ඤාණය ඇලෙනවා කියන කම ඇති කළා.
ඇලුනොත් තියෙන දෝෂේ එයා ඒ වැඩේ කළා ඉවර වෙනවා. නමුත් කෙරවලට එනකොට මහ අපි ලොකු වදකාගාරයක කොටු වෙලා. ඊට පස්සේ ඇත්ත නොදකිනකොට ඒව ඇලෙනවා. ඇහැ රූප චක්කු විඤ්ඤාණය ඇලුනොත් ඒව බැඳෙනවා. බැඳුනොත් සිහි මුලා වෙනවා. නිත්‍ය සැපයත්මයි කියලා විපරිතව පේන්නේ. එහෙම සිහි මුලා වුණොත් එහෙම විපරිතව පෙවුනොත් ඒකේ ආස්වාදය අනුවයි බලන්නේ හැමදේම. ආස්වාදය අනුව බලනවා කියන මට්ටමක් තිබුණොත් දැක්කොත් දැකපු දේ ඉතුරු වෙනවා. ඇහුවොත් අහපු දේ ඉතුරු වෙනවා. ගන්ධ සුවඳ බැලුවොත් බලපු දේ ඉතුරු වෙනවා. තේරුණා? ස්පර්ශ ආයතන හයෙන් යමක් ඇසුරු කළොත් ඒ දේ ඔක්කොම ජීවිත අත්දැකීමක් වල ඉතුරු වෙනවා. ඉතුරු වුණොත් මොකද තියෙන දෝෂේ? එතකොට අපිට පේන්නේ තියෙන දේ හම්බ වෙනවා, හම්බ වෙන දේ තියෙනවා, තියෙන දේ පරිහරණය කරනවා කියන මනසක් හොඳට ගුටි කන්න පුළුවන් ලෝකයක් එහෙම් පිටින් මැවෙන අද යම් බඳු මනසක්ද ඒ බඳු මනසක් හැදිලා ඇති. රැස් වුණාම තියෙනකොට තියෙන දේ හම්බ නොවි නැති දෙයක් හම්බ වෙන්න පුළුවන්ද? දැන් ඕගොල්ලන්ට මෙහෙම ඉද්දිත් පංච උපාදානස්කන්ධය උපචිත ගියාම රැස් වුණාම තියෙනවනේ කාමරේ. එහෙම වුණොත් තියෙන කාමරේම හම්බ වෙනවා, තියෙන දෙයක්ම දකින්නවා, ආපහු වෙනකොට දැකපු දේ තියෙනවා කියන එක වළක්වන්න බෑ. ඒක දකින්න. එතකොට දැන් අපිට තියෙන දේම හම්බ වෙනවා, හම්බ වෙච්ච දේ තියෙනවා කියන මානසික මට්ටමක් හම්බ වෙන්නේ. හරි නේද? එහෙම හම්බ වෙනව නේද? එහෙම නොවුනොත් තමයි පුදුමයි. දැන් පංච උපාදානස්කන්ධයේ උපචේත යද්දි රැස් වෙද්දි පෙර නොතිබී හටගන්නේ ඉතුරු නැතුව නැති වෙනවා උපද්දලයි පෙනින්නේ කියන එකක් පෙවුනොත් තමයි පුදුමයි. ඒ මෙච්චර රැස් වෙද්දි රැස් වෙච්ච ටික හම්බ වෙනවා මිසක අස් වෙච්ච එකක් වෙන්න පුළුවන්ද අපිට? බැහැ. තේරෙනවද කියන එක? එතකොට රැස් වුණොත් රැස් වෙච්ච ගොඩෙන් එකක් අපිට රැස් වෙච්ච කාරණාව තුළම හැසිරෙන්න වෙනවා මිසක ඒකට පරිබාහිර දෙයක් තුළ හැසිරෙන්න බෑ. අපිට යම් දේවල් තියෙනවා නම් තියෙන දේවල් හම්බ වෙනවා අපෝ හම්බ වෙච්ච දේවල් තියෙනවා කියන මානසික මට්ටම කිසිම ඒට යමක් වෙන්න බෑ. එතකොට පංච උපාදානස්කන්ධය උපචේත ගියොත් රැස්වීමට ගියොත් පංච උපාදානස්කන්ධය රැස් වෙනවා කියන එක ඒතකොට තේරෙනවනේ. ඔය විදිහේ චරිතයක් අර ආස්වාදය අනුව බලනකොට පංච උපාදානස්කන්ධයේ උපචේත යනවා රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. දැන් මුකුත් කරන්න බෑ. හොඳට මේක පෙළ දහමක්. න්‍යායක්. මේ ධර්මතාවයේ වෙන්නේ මේක වෙනවා. මේක ධර්මතාවයේ වෙන්නේ මෙහෙම වෙනවා කියලා කෙරවල දක්වා තියනවා දැන්. මෙහෙම මාර්ගයේදී දැන් තේරුම් ගන්න විතරයි ඕගලන්ට පුළුවන්. නවත්තන්න බෑ. එකක්වත් උදන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය රැස් වෙනවා. රැස් වුණොත් ලෝකේ නිර්මාණය වෙලා පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කිව්වේ අතීතයේ තියෙන, අනාගතයේ තියෙන, වර්තමානයේ තියෙන. එතකොට අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලෙන් යුක්ත තමන් සහ බාහිර කියලා බෙදීමකින් යුක්ත මේ ලෝකය කියලා එකක් නැවෙනවා. අම්මා, තාත්තා, දුව, පුතා, ඥාති, තේසින්, කාර්, බස්, වාහන, රන්, රෙදි, මුතුමැලි ඔක්කොම තියෙනවා. ඔක්කොම මේ පංච උපාදානස්කන්ධ ලෝකේ තියෙනවා. එතකොට ඔය මට්ටමේ තියෙනකොට වෙන දෝෂෙ මොකද්ද? පංච උපාදානස්කන්ධය උපචේත යනකොට දැන් එයාට තියෙනව මොනවද? මං කිව්වේ ලෝකෙ ඔක්කොම තියෙනවා. අතීතය කියලා එයාට නිරුද්ධ වෙලානේ දැකපුවේවත් තියෙනවා. ලබා ගන්න අනාගතේ උනාට නාගත උනාට එයාට තාම නොපෙනෙන එයාට තියෙනවා. හෙට දවසේදී ගිහිල්ලා බලන්න හෙට දවසේ දකින්න පුළුවන් ඒවා අද නිර්මාණය වෙලා තියෙනවා. හරියට විද්‍ය නිර්මාණ රතිය වගේ. නිර්මාණය කරගෙන රතිය ලැබුණ හින්දානේ Tamanට සතුටු වෙන්න පුළුවන් හින්දා නිර්මාණ රති කියන්නේ දෙවියන්ට. යට එච්චර ආශ්චර්යයක් තියෙනවා. ඕනෝන විදිහට සතුටු වෙන්න පුළුවන්. Taman කැමති දේ Tamanට නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපිට අනාගත කියන වචනේ කිව්වට නාගත තාම ආවේ නැහැ කියලා. ආවේ නැතිනොට අපි අරගෙන තියනවා. ඒ කියන්නේ අද දවසේදී පුළුවන් හෙට දවසේ වස්තුන්ගේ සතුට වෙන්න. අපි පුදුම හැකියාවක් ඇති අය කියලා මම හැමදාම කියන්නේ. ඒ කියන්නේ නූපන්න දේවල් අරඹ අද සතුට වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
හෙට දවසේදී අහවල් කෙනාව බලන්න යනවා ගිහිල්ලා හම්බ වෙන එක ගැන සතුටු වෙන්න පුළුවන් අද. පුළුවන් නේ? ඒ වගේ අතීත අනාගත වර්තමාන කියලා තමන් ඉන්නවා තමන්ගේ දුව පුතා ඥාති හිතේසින් කියලා අනුනුත් ඉන්නවා කියලා දෙකට බෙදිලා එහෙමත් හම්බ වෙනවා. ඒ තුල රන් රිදී මුතු මැණික් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා මෙන්න මේ කාරණා ඔක්කොම එකට එකතු කරලා මේ පංච උපාදානස්කන්ධය රැස් වෙනකොට ලෝකයක් හැදෙනවා. ඔකට කියනවා පංච උපාදානස්කන්ධ ලෝකය කියලා. ඔහොම තිබුණහම ඊගව තියෙන පාඩුව මොකක්ද? ගාව තියෙන එක බලමු අපි. පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡති රැස්වීමට යනවා. දැන් රැස් වුණාම දකින්න ඕනේ මොනවද? පංච උපාදානස්කන්ධ ලෝකයක් තියෙනවා අපිට. hina වෙන්න පුළුවන්, ක්‍රීඩා කරන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, රණ්ඩු කරන්න පුළුවන්, ගා ගන්න පුළුවන්. ඔය කිසිම ලෝකෙ කිව්වම කිසි දෙයක් අඩු නැහැ. ඔක්කොම ටික තියෙනවා. හැබැයි හොඳට දකින්න මේ පංච උපාදානස්කන්ධ ලෝකෙ තුල පංච උපාදානස්කන්ධේ රැස් වෙච්ච කාරණාව කියන එක දකින්න මේකේ. මොකද තාම ඔයගොල්ලෝ දකින්නේ නැත්තම් බාහිර භෞතික වස්තුන් තුල තියෙන ජරා මරණ තියෙන නැත්තම් ලෝකයක් නේ ඔයගොල්ලෝ දකින්නේ. දැන් අපි දැක්කා ලෝකය කියන එක පංච උපාදානස්කන්ධය කියන රැස්වෙච්ච එකක්. මනසේ තිබුණ ඔය ඔක්කොම ලෝකේ අපි හිතන යම්තාක් වස්තු තියෙන්නේ ওই මනසේ. එතකොට කොහොම තිබුණොත් වෙන්නේ මොකද්ද? තණ්හා චස්ස ඕනෝ භවික නන්දරාග සහගත තත්ත්‍රාමනන්දනි සපවඩති. තණ්හාව වැඩෙනවා. ගිය තැන සතුට වෙන. ඒ තැන සතුටින් ඇලෙන. ඒ තැන සතුටින් ඇලෙන ගිය තැන සතුට වෙන පුනර්භවයේ පිණිසත් පවතින. තණ්හාව වැඩෙනවා. එතකොට ඒ කිව්වේ මේ තණ්හාවේ ස්වභාවය තමයි ඒ තැන සතුට වෙන. ගෙදර ගියොත් ඔන්න එතන සතුට වෙනවා. අම්මලා බලන්න ගියාම එතන සතුට වෙනවා. කොතනකට ගියන් ඒ තැන සතුට වෙනවා. ඒ තැන සතුටිනුත් ඇලෙනවා. ඒ විතරක් නෙමෙයි නැවත පුනර්භවයේ පිණිසටත් පවතිනවා. කියන තණ්හාව වැඩෙනවා. ඇයි යාට රත්තරන් හම්බ වෙනකොට රත්තරන් වලට කැමති වෙන්නේ නැද්ද? රිදී හම්බ වෙනකොට, ගෙවල් හම්බ වෙනකොට, යාන වාහන හම්බ වෙනකොට, මිල මුදල් හම්බ වෙනකොට, එතකොට තමන් ඉන්නකොට, දුව දරුවෝ ඉන්නකොට සතුටු වෙන්නේ නැද්ද? පංච උපාදානස්කන්ධය රැස් වුණාම තියෙන කාරණාව තමයි තණ්හාව ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. දරුවෝ, ගෙවල්, දොරවල්, යාන වාහන ඉඩකඩ මිල මුදල් තමන් සන්තක තියෙනකොට ඒවට තියෙන කැමැත්ත ඇති වෙනවා කියන එක බලන්න පුළුවන්ද? බෑ. ඒක තණ්හාව කියන එක වැඩෙනවා කියන කාරණාවක් වෙලා. ඒ තැන සතුටු වෙන, ඒ තැන සතුටුනොත් ඇලෙනවා මේ තණ්හාවේ ලක්ෂණය. තව ඒ විතරක් නෙමෙයි. එයා තවත් එකක් කරනවා. පෝනෝ භවික පුනර්භවයේ පිණිසත් පවතිනවා. නැවත ප්‍රතිසන්දිය පිණිසත් පවතින මේ තණ්හාව. තණ්හාව ඒ තැන ඇති වෙන ඒ තැන සතුට වෙන ඒ තැන සතුටින් ඇලෙන පුනර්භවයක් පිණිස පවතින තණ්හාව කියනකොට ওই තණ්හාවට නම් දෙකක් තියෙනවා. මම මේක කියන්නේ මේ ඔයගොල්ලන්ට ටිකක් ඇත්තට මේව දැනගත යුතු නිසා. ওই තණ්හාව නම් කරනවා වට්ටමූලික තණ්හාව සහ සමුදාචාර තණ්හාව කියලා දෙආකාරයකින්. වට්ටමූලික තණ්හාවට තමයි ඒ තැන සතුට වෙන ඒ තැන සතුටින් ඇලෙන කියලා කිව්වේ. ඒ තණ්හාව අපි නම් කරනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. පෝනෝ භවිකා කියලා පුනර්භවයේ පිණිස පවතින තණ්හාව කියලා කියන එකට කියන වට්ටමූලික තණ්හාව කියලා. ඒකට ධර්මයේ පෙන්වනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මේ දෙආකාර තණ්හාවම වැඩෙනවා එකම කාරණාවක් තුලින්. පංච උපාදාන ස්කන්ධය රැස් වෙනවා කියලා කියන්නේ එයාට ගෙවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා, මිල මුදල් තියෙනවා, දූ දරුවෝ ඉන්නවා කියන එක දකින්න. එහෙම තියෙද්දි තණ්හාව ඒවැ සතුටු වෙනවා සහ ඒවා නිසා ප්‍රතිසන්දිට යන්න වෙනවා කියන හේතු කාරණාව මනසේ ඇදිලා. තණ්හාව කියන එක ඇති වෙනවා කියලා දකින්න. ඔන්න දැන් දුකයි දුක්ඛ සමුදයයි දෙක හොඳට හදාගන්න. ඒ කියන්නේ ජරා මරණ දුකට ලෝකයක් හදාගෙන
ඉබ්බන්දුම ලෝකයක් නැවත හදාගන්න තියෙන හේතුවත් හදාගෙන තියෙනවා. දුක සහ දුක්ඛ සමුදය කියන ධර්මතා දෙක මනසේ උපදවා ගත්ත එයාගේ ජීවිතයේ විස්තර ටිකක් තියෙනවා. ඒ විස්තර ටික තමයි මොකද්ද? කායිකා විදරතා පවඩති. මේ කය හැම වෙලාවෙම දරතයි රළුයි. ඒ කයේ රළුකම දරතකම එන්නෙන් වැඩෙනවා. චෛතසික දරතා පවඩති. සිතේ දරතකම රළුකම වැඩෙනවා. ඊට පස්සේ කයේ නිතරම තෙහෙට්ටු ගතිය, කයේ තැවීම, සිතේ තැවෙනකම, කයනොයි හිතෙනොයි තැවෙනකම කියන ධර්මතා දෙක යාට ලැබිලා තියෙනවා. නිතරම කයේ දැවීම, සිතේ දැවීම කියන ධර්මතා දෙක කුමන කාරණාවක් නිසා හෝ කයේ දැවීම සහ සිතේ දැවීම කියන කාරණා දෙක ඇති වෙලා තියෙනවා. කෙටියෙන් එකතු කළා කැටි කළා ගත්තාම කායික දුක්ඛම් පිචේතසික දුක්ඛම් වෙපඩ සංවේදී සිතින්ද කයින්ද දුක් විඳින්නෙක් වෙලා. දුක හදාගත්තාම දුක් විඳින්නෙක් නොවි සැප විඳින්නෙක් වෙනව නේද? එතකොට හිතින්ද කයින්ද දුක් විඳින්නෙක් වෙනවා කියන මේ තැන නතර කරන්න මැද මුකුත්ම නැහැ. අඛණ්ඩවම තියෙනවා. කොතන ඉඳලාද? මේ දැන් අපි අනුපිළිවෙලින් ආවා මේ ධර්මයන්ගේ යතහ අජානං අපස්සං යතහ භූතං යතහ භූත ස්වභාවය නොදන්නේ නොදක්නේ චක්කෝස්මින් සාරජ්‍යති. එහි ඇලෙනවා. සාරතස්ස සංයුත්තස්ස ඇලුනොත් බැඳෙනවා. සංයුත්තස්ස සමුල්ලස්ස. එතකොට බැඳුනොත් සිහි මුලා වෙනවා. සමුල්ලස්ස ආස්වාදිනානු පස්සී විහෙරති. එතකොට සිහි මුලා වුණොත් ආස්වාදය අනුව බලමින් වාසය කරන්නෙක් වෙනවා. මේක එකින් එක දැන් වෙලා. ආස්වාදය අනුව බලමින් වාසය කරන්නෙක් වෙනකොට වෙන්නේ මොකද? පංච උපාදාන ස්කන්ධය රැස් වෙනවා. පංච උපාදාන ස්කන්ධය රැස් වුණොත් තණ්හාව වැඩෙනවා. දරුවට තණ්හාව කියයි, ගෙවල් වලට තණ්හාව කියයි, රත්තරන් වලට, රිදී වලට එක එක පංච උපාදාන ස්කන්ධය එකතු වෙන තණ්හාවේ ටිකක් එකතු වෙනවා. තණ්හාව පොඩ්ඩක් වැඩෙනවා. එක කාරණාව පංච උපාදාන ස්කන්ධය එකක් ඕගලන්ට එකතු වෙනකොට තණ්හාව පොඩ්ඩක් වැඩෙනවා. ඕගලන්ට කාරණා 10ක් එකතු වෙන තණ්හාවේ 10 ගුණයකින් වැඩිලා. 10 ආකාරයෙන් 11 වෙනි කාරණාවක එකතු වෙනකොට කැමති තව එකක් එකතු වෙලා. මේවා එකතු වෙනකොට තණ්හාව වැඩෙනවා කියලා දකින්න. නේ? එතකොට තණ්හාව වැඩුණොත් මොකද වෙන්නේ? දැන් ඉබේමයි මරණයට ගෙනියන ගවයෙක් හැටියට තමන් තීරණය වෙලා වගේ මේ ජරා මරණ දුකට තියෙන කාරණා ටිකක් තියාගෙන ওই ටික වෙද්දි දැන් හොඳට තමන්ව තීරණය වෙලත් ඉවරයි. මොකටද? ආපහු සසරට පුනර්භවය පිණිස යන්නේ කියන කාරණාවකින් ලියවිලා තීරණය වෙලා ඉවරයි. ඇයි? පුනර්භවය පිණිස පවතින තණ්හාවක් දැන් තියෙන්නේ නේද? දැන් මොකුත් ඔහෙ මැද හාරන්න බෑ, කරන්න බෑ. ඊට පස්සේ මෙලොවම දුක් විඳලා ඒ කියන්නේ පංච උපාදාන ජරා මරණ රැස් කරගෙන ප්‍රතිසන්දියට යන්නත් හේතුකුත් හදාගෙන ඉන්න මෙයාගේ දැන් ජීවිතය බැලුවොත් රළු කයක් ඇති, රළු හිතක් ඇති. ඒ කියන්නේ රළු කයක් කියලා කිව්වේ, රළු හිතක් කියලා කිව්වේ. තණ්හා කරන රැස් වෙච්ච පංච උපාදාන ස්කන්ධ කොටුවේ මොන හරි දෙයක් ගන්නා වූ කපන්න හරි කොටන්න හරි තරම් පුළුවන් කෙනෙක් මෙයා. නොගහින්දී කියලා හිතෙයිද? රහතන් වහන්සේ නමකට පුළුවන් ද ඒ තරම් රළු වෙන්න? ඔයගලන්ට අද බෑ. හොඳයි ඕගොල්ලන්ට කාට සහතික වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ ඔය පංච උපාදාන ස්කන්ධ කොටුවේ තියෙන මොනවාම හරි දෙයක් ගන්නා වූ ඔගොල්ලෝ වචනකින්වත් බයින් නැති වෙයි කියලා ඔයගලන්ට කියන්න පුළුවන් කවුද ඉන්නේ? රළු නැහැ කියලා කියනවා මම එහෙම කෙනෙකුට. කෙනෙකුට බැනලා සැරපොර ඉස්සෙල්ලා බලනවා ටිකක් තදින් කතා කරලා යවන්න. ගන්න කෙනාට. බැරි වුණොත් තව ටිකක් රළු වෙන්න වෙනවා. ටිකක් පරුස වචනෙන් කතා කරනවා.
එකක් දරුණොත් පොඩි ලීයක් කෝටුව කරගෙන බලනවා. දරුණොත් කඩුවක් කිනිස්සක් පිස්තෝලයක් කර ගන්නවනේ. අපි අනුක්‍රමයෙන් රළු වෙන්නේ නැති වෙයිද? රළු වෙනවා. එතකොට සිටිනුත් මේක මරන්න ඕන, කපන්න ඕන, කොටන්න ඕන කියලා අද හිතෙන්නේ නැහැ. මම කියන්නේ ඔයගොල්ලෝ කරනවා කියලා. අද හිතෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ දැනගන්න එහෙම හිතෙන්න පුළුවන් හේතු ඔයගොල්ලෝ ගාව තියෙන. ඒකයි මේ කායික දරතා පවඩති, චෛතසික දරතා පවඩති කියලා කියන්නේ. උදාහරණයක් අපි මේවා හැබැයි මම කිව්වොත් ඔයගොල්ලෝ හිතේ හාමුදුරුවෝ නිකන් අව කැපෙන කතා කියන්නේ කියලා. හරිද මොකද? නමුත් ඇත්ත වෙන්න පුළුවන්. අපි කියමු මොකද පුත්තවත්තු මනුස්සාන. මිනිස්යන්ට තියෙන වස්තුව තමයි දරුවෝ කියනවා. හරිද? අපි අනිත් ඒවා ඔක්කොම හදිසි දරුවෙකුට කරදරයක් කරන්න ආවා තව කවුරු හරි මිනිස්සෙක්. ඕගොල්ලෝ නිකන් ඉන්නවාද? ඉන්න පුළුවන් වේද? බලන්න රළුකම ඉන්නේ නැති වේද? මම කිය මොනවා හරි දෙයකට සාපේක්ෂව හරි වෙන්න පුළුවන් නේ. ඒකට පුළුවන්කම තියෙනවනේ. එතකොට දැන් තණ්හාව තිබුණොත් දරත ජීවිතයක් තියෙන යාට කියන එක නවත්තන්න බෑ. නතර වෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ නමක් වෙයිද? තමන්ගේ ජීවිතේ කැලි කැලි කෙපුවා. දරත වෙයිද? රළු වෙයිද? එතකොට කායික දරතා පවද්දති, චෛතසික දරතා පවද්දති. කය රළුකම, හිතේ රළුකම ඇති වෙනවා. එහෙම රළු මට්ටමකින් ඉන්න කෙනා කායික සම්පතාප පවද්දති, චෛතසික සංතාප පවද්දති. කවුරු මොන විදිහට කිව්වොත් මේක නොවි තියන්නේ. ඕගලන්ට සිතුවිලි පහළ වෙනවාමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ යම් සිතුවිල්ලක් උපදිනකොට අපරාධ මම මේක කිව්වේ කෙරුවේ කියන දේවල් මතක් වෙච්ච විතර්ක තමන්ගේ මනසේ පහළ වෙනවමයි. ඒක නවත්තන්න බෑ. එතකොට කයේ තෙහෙට්ටුව කියන එක, විහිස කියන එක ඇති වෙනවම ඒක නවත්තන්න බෑ. කායික සංතාප, චිත්ත සංතාප පවද්දති. කායික පරිලාහෝ, චිත්ත පරිලාහෝ පවද්දති. කයේ දැවීම, සිතේ දැවීම ඇති වෙනවා. යම් සිතුවිල්ලක් සිහි කරනකොට තමන්ගේ බඩ පපුවම තමන්ට පිච්චිලා යනවනේ ඒ බඳු සිතුවිලි උපදිනවා කියන එක නවත්තන්න බෑ. ඔය වෙන්නම ඕනේ. ඕගොල්ලෝ මේ සාත්‍රය හරිනම් හරිද? ඒ වගේ මානසික මට්ටමක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ තියෙන්න ඕනේ. ඒක තමයි චෛතසික පරිලාහව පවද්දති කියලා කියන්නේ. ඊට පස්සේ කයේ දැවිල්ල කියන එක ඇති වෙන්න ඕනේ. ඔය ටික වෙනකොට සිතින්ද කයෙන්ද කායික දුක්ඛම් පිචේසික දුක්ඛම් පටිසංවේදී සිතින්ද කයින්ද දුක් විඳින්නෙක් වෙලා කියන ටිකක් වෙලා අඳුනකින් බැලුවා වගේ කියලා දිනන නේද හරියට බුදුරජාණන් වහන්සේ ටික. දැන් මට කියන්න ඕන කාරණා ටික තමයි ඔගොල්ලෝ දකින්න සිතින්ද කයින්ද දුක් විඳින්න ඕනේ කියන තැන නිර්මාණය වුණාම මේ දන්වල පුරුක අමුණලා තියෙන ඊගාව පුරුකට මේ දන්වල පුරුක අමුණලා තියෙන ඊගාවකට මෙහෙම එකින් එකට තියෙනවා. මේ කෙරවලින් මැදින් කිසිම දෙයක් මුකුත් කරන්න බෑ අපිට. ওই ටික දැනගන්න විතර අපි දුක් විඳින්නේ මෙන්න මෙහෙමයි කියලා දැනගන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය නවත්තනවා, තණ්හාව නැති කරනවා, ඔහෙම මුකුත් කතා බෑ. අනිත්‍ය බලනවා, වේදනා කී මොන විදිහකටවත් කරන්නම බෑ. ඒක න්‍යායක්. මගේ අදහසක් නෙමෙයි. මම මේ පෙළමයි මේ කියාගෙන ආවේ ඔයගොල්ලන්ට. මේ ඇත්ත ඇති නොදන්නේ නොදකින්නේ මෙහෙම වෙනවා. මේ ටික වෙන්නේ මෙහෙම වෙනවා. මේ ටික වෙන්නේ මෙහෙම වෙනවා කියලා මේ අනුපිළිවෙලක් තියෙනවා. කෙටියෙන් ගත්තාම දුක සහ දුක්ඛ සමුදය බුදුරජාණන් වහන්සේ විස්තර කරන හැටි අවිද්‍යාවපච්චය. මේ ධර්මයන්ගේ ඇත්ත ඇති නොදන්නා කම කියලා කිව්වේ අවිද්‍යාව. අවිද්‍යාව මුල් කරගෙනයි දුක සහ දුකේ ඇති කරන හේතු ඇති වෙන්නේ කියන කාරණාවයි තව පැත්තකින් මතක් කළේ. දැන් ඒ ටික තේරුණා නේද? ඔය දැන් මම මතක් කළේ දුක සහ දුක්ඛ සමුදය ඇති වෙලා දුක් විඳින පුද්ගලික ලෝකේ ඇති වෙන හැටි. අපි මෙහෙම හිතෙන් කයින් දුක් විඳිනවා නම් අපි හිතෙන් කයින් දුක් අපි පුද්ගල භාවයක් ඇති කරගත්තට මම කියලා තියෙන හේතුඵල ධර්ම. එහෙනම් හිතෙන් කයින් දුක් වෙන්න දුක ලැබෙන්න පවතින ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය බුදුහාමුදුරු පින්නේ මෙන්න මෙහෙමයි ඔයගලන්ට දුක එන්නේ. මෙන්න මෙහෙමයි ඔයගොල්ලෝ දුක් විඳින්නේ. මෙන්න මෙහෙමයි තණ්හාව ඇති උනේ. මෙන්න මෙහෙමයි තණ්හාව ඇති වෙන්නේ කියන එක පෙන්නනවා.
එතකොට ඔයගලන්ට තේරෙනවා ඔහෙන් මගින් නවත්තන්න බෑ තණ්හාව කියන එක, මගින් නවත්තන්න බෑ දුක කියන එක. මේක අපි මෙතනින් නැවතුවට මේ උල්පත පටන් ගන්න තියෙන ගොඩාක් එහෙනම් අපි මෙතනින් යවුවා කියලා එයා නතර වෙන එයා වෙන තැනකින් ගලයි. නේද? එතකොට මේ විදිහට දැන් ඔය හැමුල් කාරණාව කරගෙන විතරනේ අපි කිව්වේ දේශනා කළේ. ඊට පස්සේ ඕකෙම අනිත් විදිහටක් තියෙනවා. සෝතම් භික්ඛවේ අජානං අපස්සං යතහ භූතං සද්දා භික්ඛවේ අජානං අපස්සං යතහ භූතං සෝත විඥානං භික්ඛවේ අජානං අපස්සං යතහ භූතං සෝත සම්පස්සං භික්ඛවේ අජානං අපස්සං යතහ භූතං සෝත සම්පස්ස පච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යතහ භූතං සෝතස්මින් සාරජ්‍යති සද්දා සාරජ්‍යති සෝත විඥානං සාරජ්‍යති සෝත සම්පස්සේ සාරජ්‍යති සෝත සම්පස්ස පච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි සාරජ්‍යති. ඒකෙදි සතුට උනොත් සංයුක්තස්ස ඇලුනොත් බැඳෙනවා, බැඳුනොත් සමුලා වෙනවා, මුලා වුනොත් ආස්වාදය අනුව බලමින් වාසය කරන්නෙක් වෙනවා. ආස්වාදය අනුව බලමින් වාසය කරන්නෙක් වුනොත් පංච උපාදාන ස්කන්ධය රැස් වෙනවා. ඒ කියන්නේ අහපු සද්ද ඉතුරු වෙනවා. දැන් අර බලපු රූපය ඉතුරු වෙනවා. ඉස්සෙල්ලා පරියයිද දැන් මේකෙදී අහපු සද්ද ඉතුරු වෙනවා. අහපු සද්ද ඉතුරු වුනොත් මොකද වෙන්නේ? තණ්හාව වැඩෙනවා. මේ පරියය ඒ විදිහට යනවා. ඊට පස්සේ මේ විදිහටම දකින්ද ගානම් වික්කවේ අජානං අපස්සං යතහ භූතං ගන්ධා වික්කවේ අජානං අපස්සං යතහ භූතං කියන නාසය කියන පරියායෙන් ওই ටික දැක්කහම හැම ගඳ සුවඳක්ම ඉතුරු වෙනවා. දිවෙහි යතහ භූත ස්වභාවය නොදන්නා නොදකිනකොට හැම රසක්ම ඉතුරු වෙනවා. කයේ ඇත්ත නොදන්නකොට හැම ස්පර්ශයක්ම ඉතුරු වෙනවා. කයක් ඉතුරු වෙනවා. හිතේ ඇත්ත නොදකිනකොට හිතන හැම දෙයක්ම ඉතුරු වෙනවා. ඔගොල්ලෝ මොන හරි දෙයක් හිතන්නකො හිතන ඒවා තියෙන ඒවා හිතනවා නෙමෙයිද කියලා බලන්න. හිතන එක ඇත්ත වෙනවා. අන්තිමට ගත්තාම පෙනීමෙන් විතරක් නෙමෙයි ඔය පංච උපාදාන ස්කන්ධය රැස් වෙන පෙනෙනවා ඇහෙනවා කියන ඔක්කොම පංච උපාදාන ස්කන්ධ. අතරක් වතුර වගේ අතරක් නැතුව ලෝකයක් බිහි නොවුනොත් තමයි පුදුමයි. ආයතන හයෙන් ගන්න අරමුණක් ගන්න හැම අරමුණකම ඇති බවට අපේ මනසේ නිමිති හිටියාම මෙහෙම ජීවත් වෙනවා පුදුමයි කියලා හිතේ. නේද? මනසේ එච්චරට අසීමිත මනසක් නිසා මෙහෙම කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිසායි අපිට බය නැතුව හැසිරෙන්න පුළුවන් මේ තරම් විශේෂීත්‍රයක් ලෝකයක් හැදිලා තියෙන ඔය නිසා. එතකොට ස්පර්ශ ආයතන හයෙම දකින්න. හරි. දැන් අපි බලමු. දැන් ওই ටික කිව්ව අපි දුකයි සමුදය දෙක ගැනනේ. දැන් නිරෝධය මාර්ගය දෙක ගැන. එන්න එක. මෙන්න මේ ටිකේ තමයි බොහොම වටිනා කාරණා ටිකක් තියෙන අපිට. නමුත් අර ටික නොවටිනව නෙමෙයි. ඒ ටික තේරුම් ගත්තාම තමයි අපිට වෙලා තියෙන සිද්ධිය සහ ඒකට හේතු ටික මොන හරි දෙයක් කරලා ගොඩ යන්න බෑ කියන එක තඹ වෙනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංචකෝ භික්ඛවේ ඥානං පස්සං යතහ භූතං රූපේ ඥානං පස්සං යතහ භූතං චක්කු විඥානං ඥානං පස්සං යතහ භූතං චක්කු සම්පස්සං ඥානං පස්සං යතහ භූතං යම් පිදං චක්කු සම්පස්සපච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යතහ භූතං චක්කුස්මින්න සාරජ්‍යති රූපේසුන්න සාරජ්‍යති චක්කු විඥානේන සාරජ්‍යති චක්කු සම්පස්සේන සාරජ්‍යති චක්කු සම්පස්සපච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පින සාරජ්‍යති තස්ස අසාර තස්ස අසංයුක්තස්ස අසමූලස්ස ආදීනවානුපස්සිනෝ විහෙරති
ආයතින් පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. තණ්හා චස්ස පොහොනෝ භවිකා නන්දි රාග සහගත තත්‍රා විනන්දනී සා චස්ස පහියති. තස්ස කායික දරතාපි පහියන්ති චේතසික දරතාපි පහියන්ති කාය සංතාපා පහියන්ති චේතසික සංතාපා පහියන්ති කාය පරිලාහෝ පහියන්ති චේතසික පරිලාහෝ පහියන්ති සෝ කාය සුඛම්පි චේතසික සුඛම්පි පටිසංවේදී. එයා සිතින්ද කයින්ද දෙකෙන්ම සැප විඳිනවා. එක දෙයයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ චක්කුම් බික්කේ ජහනම් පස්සන් යතහ භූතං. ඇහි ඇත්ත ඇති හැටි දන්නවනම් දකින්නවනම් රූපයන්ගේ ඇත්ත ඇති හැටි දන්නවනම් දකින්නවනම් චක්කු විඥානයේ ඇත්ත ඇති හැටි දන්නවනම් දකින්නවනම් චක්කු සම්පස්සේ ඇත්ත ඇති හැටි දන්නවනම් දකින්නවනම් චක්කු සම්පස්යෙන් උපදින වේදනාව සුව හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවක් තියෙනම් ඒ ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි දන්නවනම් දකින්නවනම් ඇහි සතුටුනේ ඇහි ඇලුන්නේ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්යෙන් උපන්න සැප හෝ දුක් හෝ උපේක්ෂාසගත වේදනාවක් වෙනනම් එහි ඇලුනේ නැහැ. නොඇලුන නිසා එයා නොබැඳුනේ වෙනවා අසංයුක්තස්ස වෙනවා. නොබැඳුනේ එහි මුලා නොවියක් වෙනවා අසමෝල්ලස්ස වෙනවා. ඒ කියන්නේ යට නිත්‍ය සැපයි ආත්මය කියලා පේනවා වෙනුවට අනිත්‍ය දුකයි අනාත්මයි කියලා පේන්නේ. එතකොට එයාට ආස්වාද වෙනුවට ආදීනවයක්ම පේනවා. ඒ මොනනම් පංච උපාදානස්කන්ධය අපචයට යනවා රැස් වෙන්නේ පංච උපාදානස්කන්ධය පිරිහීමට යනවා නැතිවීමට යනවා ගෙවීමට යනවා. තණ්හා තස්ස පහියති. තණ්හාව ටික ටික ප්‍රහාණය වෙනවා. කයේ දර්ථ බව සිතේ දර්ථ බව නැති වෙලා යනවා. කයේ තැවීම සිතේ තැවීම නැති වෙලා යනවා. කයේ දැවීම සිතේ දැවීම නැති වෙලා යනවා. ditthi දැමීම කායිකව චෛතසිකව සැපයක්ම වෙදිනවා. දැන් අර ඉස්සෙල්ලා කියපු ටික ඔක්කොම අනිත් පැත්තට හැරෙනවා. එතකොට මම ඉස්සෙල්ලා මේක විස්තර කරන්න නැතුව අර ටික විතරක් වැරදි පැත්ත විස්තර කරපු ටික තියෙනවනේ. ඒ ටිකම හොඳ පැත්තට බලා ගන්න. ඒ කිව්වේ මේ දේවල් මේ ධර්මතාවයෙන් ඇත්ත ඇති හැටි දකිනකොට ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේව එකකව සතුටු වෙන්නේ ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ බැඳිලා නැහැ. මහාන වෙනවා හා මහාන වෙනවා. මාස 3කට භාවනා කරන මම 6 මාසයකට භාවනා කරන්න ඉන්නම් කියේ. ඇයි මෙහෙ දන්වල නැහැනේ බැඳිලා නැහැ. හරිද? ඕනතරම් නිදහස තියෙනවා. බැඳිලා නැහැ. ඒ හිඳ සිහි මුලා වෙලා නැහැ. ඒ කියන්නේ යාට අනිත්‍යදී අනිත්‍යයි දුක්ඛේ දුකයි අනාත්මදී අනාත්මයි අසුභදී අසුභයි කියලා පේනවා. ඒ නිසා එයා ආස්වාදයෙන් නෙමෙයි බලන්නේ ආදීනවකින් යා ලෝකෙ දකින්නේ. එහෙම දකිනකොට තියෙන ආනිසංස පක්ෂය මොකක්ද? පංච උපාදානස්කන්ධය අපචේත යනවා. දිත්තේ දිත්තමත්තන් දැකපු දෙය දැකීම විතරයි යාර. දකින්න පෙර තිබ්බා නෙමෙයි දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි අවස්ථාවට හටගන්න නැති වෙනවා. දැකපු දෙය නැති වෙනවා මිසක ආයෙත් ඇති හැටි සිහි කරන්න බෑ. සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට දැකපු දේ සිහි කරනවා කියලා සිහි කරන්නේ මගේම මනස නේද කියලා අහු වෙනවා යාට. දැන් මෙතන බලලා ඇවිල්ලා ඔයගොල්ලෝ දැකපු දේ සිහි කරනකොට කුටිය සිහි කරනවා කියලා මම මගේ මනසම සිහි කරනවනේ කියලා අහු වෙනවා මිසක සියසරයක් සිහි කළොත් ඕගොල්ලන්ට කුටිය සිහි කරගන්න බැරි වෙනවා. දැන් ගෙදර දැන් නේ කුටිය කාමරය ඇතුළේ සිහි කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් දැකලා එනවා. ඇවිල්ලා කාමරය ඇතුළේ සිහි කරනවා කියලා ඕගොල්ලෝ සිහි කරනකොට දැන් ඕගොල්ලන්ට කාමරය ඇතුළේම සිහි කරුවයි වෙන්නේ. අපචේත යනකොට දැකපු දේ ඉවරයි. Taman හොඳට දන්නවා සිහි කරන්න පුළුවන්. කාමරේ සිහි කරනවා කියලා සිහි කළේ මම මගේම සිතුවිලි ටික සිහි කරගත්ත නේද? මනසම සිහි කරගත්ත නේද කියන එකම ප්‍රකටයි. එයාට මොනම විදිහටවත් කාමරේ කියන එක සිහි කරගන්න බෑම. ඒකෙන් දන්නවා එයා දැකපු දේ නිරුද්ධවමයි කියලා. එතකොට ඒ විදිහට ගත්තහම පංච උපාදානස්කන්ධය අපචේත යනවා.
හොයාගෙන තියනවා කියලා යන්න කාරණා නැහැ. ජීවිතේට එකතු වෙලා නැහැ බොහෝ දේ. එකින් එක දකින දේවල් නැති වෙනවා කියලා කියන තණ්හාව තමයි පිරීමට යන්නේ. එයාට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දුව දරුවෝ හරක බාන රැස් වෙලා නැහැ. ඒ හින්දා ඒවට තියෙන අරමුණක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ඔය මට්ටම එන්නේ නිකන් නෙමෙයි මේ ඥානම්පසන යථාභූතම් කියන කෙනාට. එතකොට උතන තියෙන ලොකු වැඩ කොටසක්. ඒ ඥානම්පසන් කියන නිකන් නෙමෙයි. එතන හරි ගියොත් මෙහි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා මේ. ඒකයි මම ඔය කියන්නේ මෙතන නිකන් තනකුත් නෙමෙයි. වැරද්දත් එහෙමයි. වැරද්ද සුළුපටු නෑ. ඒ නිසායි මෙච්චර ජීවිතයක් හදලා තියෙන්නේ. නිවැරද්ද සුළුපටු නෑ. ඒ නිසායි මේ වගේ ජරා මරණ සසරකින්වත් මුදවන්නේ. ඒ නිසා ඔන්න තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වුණාම එහාට නෑ මරාගෙන කපාගෙන කොටාගෙන හරි බේරගන්න දේවල් එයාට ඉතුරු වෙලා නෑ. ඒ හින්දා කපන්න කොටන්න දෙන කෙනාට සුවපත් වේවා කියන තරම්ම ඒ කය මෘදුයි, ඒ සිත මෘදුයි, දරතකමක් නැහැ. එතකොට එයාට තැවෙන්න කයින්වත් හිතින්වත් තැවෙන්න දේවල් නැහැ මොකද? අසීමිත ශුන්‍යතාවයක මනස පවතිනවා. එතකොට දැවෙන්න දේවලුත් නැහැ, පිච්චෙන්න දේවල් නැහැ එයාට. මව් මරනවා, පියා මරනවා, සහෝදරයා මරනවා කියලා පණිවිඩෙන්න මුකුත් එහෙ තියලා නැහැ. එහෙම ආවත් ඒක සෝත සම්පස්යෙන් උපන්න සද්ද මාත්‍රයක් වෙනවා මිසක එයාට මරුණු කෙනෙක්ගේ පණිවිඩයක් Tamanට ඇහෙන්නේ නැහැ. Taman මරුණු කෙනෙක්ගේ පණිවිඩයක් අහගත්තොත් මිසක ඒ කිව්වෙ මොකද්ද? දැන් අපි අද දන්නවද ඥාති මරුණු සද්දය අහගෙනයි අපි දුක් විඳින්නේ, ඇහිලා නෙමෙයි. ඒ කියන්නේ මම මොන හරි වචනයක් කතා කළොත් අපිට කනට ලැබෙන්නේ සෝත විඥානයේ ශබ්ද මාත්‍රයක් විතරයි. ඒ ශබ්දය උදව් කරගෙන මගේ අහවල් ඥාතිය මරුණා කියලා නේද කියන්නේ, මරුණා නේද කියලා තමන්ම හිතනවා. හිතනකොට අපිට හිතෙන්නේ තමන් මරුණු පණිවිඩය මේ කණෙන් අහගන්න ලැබුණා වගේ කියලා. කනට ඇහෙන්නේ ශබ්ද මාත්‍රයක් විතරයි. ඒකයි මේ ආයතන ටික පිළිසින් දකිනකොට ඕගොල්ලන්ට මේ ඔක්කොම රහස් ටික හම්බ වෙනවා. අද අපිට දුක් විඳින්න පුයන්නේ ওই රහස් ටික හින්දායි. එතකොට අපිට කයින් හිතෙන් දුක් විඳින්න තියෙන හේතු ටික සම්පූර්ණම නැති වෙනවා. එතකොට අපි එයාට කායික දරත, චෛතසික දරත, කයින් දුක් විඳිනේවා, හිතින් දුක් විඳිනේවා නැහැ. කයෙන්ද හිතෙන්ද සැප විඳින්නේ කියන ගණයට යනවා. ඒක මනෙ වෙලා තියෙනවා. නේද? හරි. ඔය ඔක්කොම ටික යහපත දැන් වෙලා තියෙනවා, අන්තිමට නිර්මාණය වෙලා දුක, ජරා මරණ දුක නැති වෙලා තණ්හාව ඒ තැන ඇලෙන, ඒ තැන සතුටු වෙන, ප්‍රතිසන්දිය පිණිසත් යන තණ්හාවක් තියෙනවා. ඒකත් ප්‍රහීන වෙලා දුක සහ සමුදය කියන දෙකෙන්ම නිරුද්ධ වෙලා, දෙකම නිරුද්ධ වෙලා, දෙකම මිදිලා සැප විඳින පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙනවා. ඔකට කියනවා නිරෝධයයි මාර්ගයයි දෙක කියලා. එතකොට මේ ධර්මතා දෙපැත්තේ කෙරවල් දෙක ගත්තාම පොඩි කාරණා දෙකයි තියෙන්නේ. ඇහැ රූප චක්කු විඥානය කියන මේ ධර්මතාවයන්ගේ යථාභූත ස්වභාවය අජානං අපස්සං යථාභූතං. ඇත්ත ඇති හැටි නොදකින්නකොට, නොදකින්නකොට ලෝකයක් ගොඩ නැගලා ජරා මරණ ඇතිවලා දුක් විඳින්න වෙනවා කියන ටික ඉබේම වෙලා ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්යෙන් උපම් වේදනාව කියන ධර්මතා ටිකේ යථාභූත ස්වභාවය දන්නේ දකින්නේ කියන තැන එනකොට ජරා මරණ පංච උපාදාන ස්කන්ධ දුක නිරුද්ධ වෙලා තණ්හාවත් නිරුද්ධ වෙලා හිතෙන්ද කයින්ද සැප විඳින පුද්ගලයෙක් නැත්නම් හිතද කයද සැපසහගත ධර්මතාවයකින් යුක්ත වෙලා. ඔන්න ලෝකේ දුක සහ සැප කියන ධර්මතා දෙක හම් වෙන තැන් දෙකක් කිව්වා. මේ ධර්මයන්ගේ ඇත්ත ඇති දැනීම සහ නොදැනීම කියන තැන. අපි බලමු. එතකොට දැන් ඔය හැම මුල් කාරණාව කරගෙන ඇත්ත ඇති දන්නවනම් දකින්නවනම් ඇහි රූපේ චක්කු විඥානේ ඇලෙන්නේ,
බැඳෙන්නේ සිහි මුලා වෙන්නේ ආදීනවනෝ දවකින් වාසය කරනවා පංච උපාදානස්කන්ධයේ උපචේත යනවා මම අහගෙන හිටිය උපචේත නෙවෙයි අපචේත යනවා හරියට අහගෙන ඉන්නවද කියලා වෙලී පංච උපාදානස්කන්ධයේ අපචේත යනවා උපචේ කියන රැස් වෙනවා අපචේ කියන්නේ පිරියනවා රැස් වෙන්නේ අපචේත යනවා තණ්හාව ප්‍රහීන වෙනවා කියන ධර්මතාව ටිකක් වෙලා තියෙනවා ඒ හැමුල් කාරණාව කරගෙන දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ තව ටිකක් පෙන්නනවා දැන් ඒ ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව සැප හෝ දුක්ඛ උපේක්ෂා කියලා තිබුණා එයි ඥානම් පස්සෙන් යතහ භූත ස්වභාවය දන්නව නම් දකින්නව නම් ඔහොම වෙන්නේ නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා සා යතහ භූතස්ස දිට්ඨි ඒ යතහ භූත දැක්මක් තියෙනවා නම් ඇහැ රූප චක්කු විඥානයේ යතහ භූත දැක්මක් තියෙනනම් සාසෝති සම්මාදිට්ඨි ඒකයාගේ සම්මාදිට්ඨියයි මේ ලෝකෝත්තර දර්ශනය කොහොමද පෙන්නන්නේ සාසෝති සම්මාදිට්ඨි සෝ යතහ භූතස්ස සංකප්පෝ සාසෝති සම්මා සංකප්පෝ ඒ යතහ භූත ස්වභාවය දකින්න යම් කල්පනාවක් එයාගේ තියෙන මේ සම්මා සංකප්පයයි සෝ යතහ භූතස්ස වායාමෝ සාසෝති සම්මා වායාම ඒ යතහ භූත ස්වභාවය දකින්න යම් උත්සාහයක් තියෙන ඒ එයාගේ සම්මා වායාමයයි සා යතහ භූතස්ස සති සාසෝති සම්මා සති ඒ යතහ භූත ස්වභාවය දකින්න යම් සිහියක් තියෙන ඒ යාගේ සම්මා සතියයි චෝ යතහ භූතස්ස සමාධි සාසෝති සම්මා සමාධි යම් මේ යතහ භූත ස්වභාවය දකින්න යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන ඒ යාගේ සම්මා සමාධියයි පුබ්බේවකෝ පනස්ස කාය කම්මං වචී කම්මං ආජීව පරිසුද්ධ හොති කලම කාය කර්ම වචී කම්ම ආජීව පිරිසුද්ධ ඒක සීලයක පිළිතුරෙන් දැන් මේ ටික කරන්නේ ඒව මසායන් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ භාවනා පරිපූර්ණ ගච්ඡති මෙන්න මෙහෙම යට ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව වශයෙන් පිරීමට යනවා එතකොට හොඳට දකින්න ආර්ය අෂ්ටාංග මාර්ගවල ගොඩක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ මේ ලෝකේ ඇත්ත ඇති හැටි පවතින ධර්මයේ ඇත්ත ඇති හැටින් දැකීම මිසක ඒ දැකීමටම මේ ආයතන ටිකෙන් මිදෙන මනසක් හැදෙනවා මිසක වෙන 아무තු දෙයක් වෙලා නැහැ. ඒ නිසා ඔය ආයතනයන්ගේ ඇත්ත ඇති හැටිය නොදැන නොදක ගොඩ යන ක්‍රමයක් නැහැ. ඊට පස්සේ ඒ ඇත්ත ඇති හැටිය දැනගන්නවා දැක ගන්නවා කියන එක කාගෙන්වත් සත්පුරුෂ ඇසුරෙන් බුදුරජාණන් වහන්සේගේ හෝ තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා දේශනා කරන ශ්‍රාවකයන් වහන්සේ නමකින් අහගන්න නැතුව සීලයක පිළිපදලා සමතකමටහනක් වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට හෝ භාවනා කළා ඕගොල්ලෝ තනියම අවබෝධ කරගත්තොත් ඕගොල්ලන්ට කියන්න වෙනවා පච්චේක බුද්ධ කියලා සම්මා සම්බුද්ධ කියලා. මොකද හිත වැඩුවා කියලා මේක එහෙම අවබෝධ වෙන්නේ මේ පණිවිඩය අහගන්නම ඕනේ. ඒ අහගත්තාමයි අහ ගැනීමටම ශ්‍රුතිමේ ඥානයටම භාගයක් කෙලස් දුරු වෙනවා. ඕගලන්ට කරගෙන යන්න පුළුවන් මට්ටමේ කෙලෙසයක් ඇති වෙන මේ ටික හරියට තේරෙනකොට ඕගලන්ට මේ ටික හරියට නොතේරෙනකොට ගෙඩි පිටින්ම කෙලස් පිටින් ඉන්නේ ඒ හින්දා ඕගලන්ට කරන්නත් බැරි. ඕගලන්ට යමක් කරගෙන යන්න භාවනා කරගෙන යන්න මනස ඔරොත්තු දෙන්න මට්ටමකටවත් එන්න ඕනේ. ඒක එනවා ඕගලන්ට මේක එක දවසකින් ටිකකින් නෙමෙයි. මේ ධර්මය හරියට ක්‍රමානුකූලව අහගෙන ටික ටික කාලයක් මේ ඔක්කොම පරාසය පිරිසිදු වුණොත් මම කියනවට නෙමෙයි ඕගොල්ලන්ට පේන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට තේරෙන මට්ටමක් આવොත් මේ හැම එකකම ඔය තේරෙන මට්ටම කියන එකත් ලේසි මට්ටමක් නෙවෙයි බොහෝ කියුණු නුවණක එකක්. ඒ වෙනකොට පෞද්ගලික තනියම නැගිටින්න පුළුවන් හයිය ඕගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ ඒක දකින්න මට්ටමට ප්‍රතිපදාව වඩා ගන්න පුළුවන් මට්ටමේ මානසික මට්ටමක් ඍජුව ඕගොල්ලන්ට ඇති වෙනවා.
ඒ මට්ටමක හදාගෙන භවනා කරන කෙනාටයි මේක දකින්න පුළුවන්. හරි. තව තියෙනවා ඉවරනේ අරකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවම සායන් අරිය අට්ටංගකෝ මග්ගෝ භාවනා පරිපූර්ණ ගච්ඡති. මේම ඔහුට ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව සම්පූර්ණයට යනවා. තස්සේ එවං ඉමං අරියං අට්ටංගික මග්ගම් භාවයතෝ. ඔහු මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට චත්තාරෝපි සතිපට්ඨාන භාවනා පරිපූර්ණ ගච්ඡති. සතර සතිපට්ඨානයත් එයාට පරිමට යනවා. චත්තාරෝපි සම්මප්පදානං භාවනා පරිපූර්ණ ගච්ඡති. චත්තාරෝ ඉද්ධිපද භාවනා පරිපූර්ණ ගච්ඡති. පංචපි ඉන්ද්‍රියානි භාවනා පරිපූර්ණ ගච්ඡති. පංචපි බලානි භාවනා පරිපූර්ණ ගච්ඡති. සත්ත්වපි බුද්ධංගා භාවනා පරිපූර්ණ ගච්ඡති. සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන සතර ඉර්ධිපද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග කියන සතිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට මේ ධර්මතා ටික පිළිඹ යනවා. එතකොට පස්සේ මේ ද්වි ධම්ම යුගනද්දවත්තේ එයාගාව මේ ධර්මතා දෙකක් හැම වෙලේම මාරුට පවතිනවා. මොකද්ද? සමතෝච විපස්සනා. සමත විපස්සනා කියන ධර්මතා දෙක. මේව ඔක්කොම වෙන්නේ මේ මාර්ගය වැඩෙනවා. අර දැන් දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙච්ච හැටි. ඒ කියන්නේ කායික සුඛම්පි පට චේතසික සුඛං පටිසංවේදී කියේ දුක් නැති කළ සැප විඳිනවා කියපු තැන. ඒක වෙනවා අර ඇත්ත දකින්නකොට. දැන් ඇත්ත දකින්නකොට මෙතන ගොඩ නැගිලා තියෙන સિદ્ધාන්ත ටික මේ කියන්නේ. කෙනෙක් ඇත්ත දකින්නවා කියලා මෙහෙන් ඇත්ත දකින්න හදනකොට එයාගේ ආධ්‍යාත්මික පැත්තේ මෙන්න මෙහෙම සිද්ධි ටිකක් වෙලා කියලා මේ කියන්නේ. ඒ ඇත්ත දකින්නවා කියන එකයි එයාගේ සම්මා දිට්ඨිය, ඇත්ත බලන්න කල්පනා කරනවා කියන එකයි සම්මා සංකප්පය, ඇත්ත බලන්න උත්සාහවත් වෙනවා කියන එකයි වායාමය, ඇත්ත බලන්න සිහි කරනවා කියන එකයි සතිය, ඇත්ත බලන්න සිට එකඟකම් පවත්තන එකයි මේ වෙලාවේදී මෙයා ගෞතින සම්මා සමාධිය. මෙයා පිළිපලා තියෙන්නේ වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා ටිකේ. ඊට පස්සේ එයා ওই විදිහට ඇත්ත ඇති හැටි බලන්න හදනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය යට වැඩෙන්නේ. එහෙම ආර්ය අෂ්ටාංග ඇත්ත ඇති හැටි බලනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා කියන්නේ නැවත නැවත මෙහෙම බලනකොට සතර සතිපට්ඨානය සම්‍යක් ප්‍රදාන මේවා දැන් එකක්වත් ගන්න ඕනේ නැහැ. මම කොහොමද සතර සතිපට්ඨානය වඩන්නේ, සම්‍යක් ප්‍රදාන වඩන්නේ, පංචේන්ද්‍රිය බලන්නේ, සප්ත බුද්ධංග වඩන්නේ, පංච බල වඩන්නේ, සප්ත බුද්ධංග මේව එකක්වත් ඕනේ නැහැ. මේව වෙනවා. එතකොට ඒක මෙයාගව දැන් මෙයාගේ මෙහෙම කරනකොට මෙයාගේ සන්තකේ තියෙන මොකද්ද? ධර්මතා දෙකක් සමත විදර්ශනා යුගනද්දව පවතිනවා. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීමක් තියෙනම් එයාගේ විදර්ශනාව. යම් චිත්ත සමතයක් තියෙනම් වායාම සති සමාධියක් තියෙනම් එයාගේ සමතය. සම්මාදිට්ඨි සම්මා සංකප්පයක් තියෙනම් එයාගේ විදර්ශනාව. වායාම සති සමාධිය තියෙන ඒ සමාධිය. සීලේ පිළිපලා තියෙනවා. වාචා කම්මන්ත ආජීවය පුළුවන් පිළිසිදෙන්න. එතකොට සීල සමාධි ප්‍රඥා කියලාත් කියනවා. නැත්නම් සීලයක පිළිපලා සමථ දර්ශනා වඩනවා කියලාත් කියනවා. මේ ලෝකෝත්තර මට්ටමයි. මේකේ තේරුම් ගන්න ඕන තව පැත්තක් තියෙයි. සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන පංචේන්ද්‍රිය මේ සතර ඉද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග කියන මේ ධර්මතා ටික ලෞකිකව තියෙනවා. මේ දැන් ඔක්කොම මතක් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් වෙලා වැඩෙන මේ ධර්මතා ටික ලෝකෝත්තර ධර්මතා. සතර සතිපට්ඨාන ලෞකික සතර සතිපට්ඨාන සහ ලෝකෝත්තර සතර සතිපට්ඨාන කියලා දෙකට බෙදෙනවා. ඒකයි මේ ගොඩාක් පැටලෙන්නේ ඒ හින්දා. හැම කායනුපස්සනාවම දැන් කායනුපස්සනාව කියලා අපි කතා කළා කොටස. ඒක පූර්ව භාග ප්‍රතිපදාව. ඒ සතර සතිපට්ඨාන. දැන් මෙතන සතර සතිපට්ඨානේ මොකක්ද? සීය මොකක්ද වෙන්නේ? ඒ සම්මා දිට්ඨිය දකින්න යම් සීජක් යොදයි නම් හේ සම්මා සති. මේකේ වෙනස්කම් මම කියලා දෙන්නම්. මේ ටික මේ ලෝකෝත්තරම දර්ශනය. මොකද මේ ධර්මයන්ගේ ඇත්ත ඇති ඇතිය දැකීම නිසාම ඇති වෙන සිද්ධි. එතකොට මේ විදිහට කරනකොට සමථ විදර්ශනා යුගනද්ද වැඩෙනවා. එහෙම වෙනකොට යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති යම් ධර්මයක් අවබෝධයෙන් පිරිසිඳ දත යුතු නම් ඒ ධර්මය අවබෝධයෙන් පිරිසිඳ දකිනවා. මෙහෙම කරනකොට
යම් ධර්මයක් අවබෝධයෙන් පිරිසිඳ දතිය යුතු නම් ඒ ධර්මය අවබෝධයෙන්ම පිරිසිඳ දකිනවා. යේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මා අභිඤ්ඤා පජහති. යම් ධර්මයක් අවබෝධයෙන් දුරුකට යුතු නම් එයා ඒ ධර්මය අවබෝධයෙන්ම දුරු කරනවා. යේ ධම්මා අභිඤ්ඤා භාවිතබ්බා තේ ධම්මා අභිඤ්ඤා භාවිති. යම් ධර්මයක් අවබෝධයෙන් වැඩි යුතු නම් එයා ඒ ධර්මය අවබෝධයෙන්ම වඩනවා. යේ ධම්මා අභිඤ්ඤා සච්චිකා තබ්බා තේ ධම්මේ අභිඤ්ඤා සච්චිකරොති. යම් ධර්මයක් අවබෝධයෙන් සාක්ෂාත් කට යුතු නම් එයා ඒ ධර්මය අවබෝධයෙන්ම සාක්ෂාත් කරනවා. කොයි කෙනාගෙන්ද කියන්නේ මේ? ඥානම් පස්සෙන් යතහ භූතං චක්කුම් වික්‍රේ ඥානම් පස්සෙන් යතහ භූතං කියන කෙනා. ඔයා ඒ ටික කරනකොට වෙන සිද්ධි මේ ඔක්කොම කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තවදුරටත් අහනවා කතමේ වික්‍රේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. කුමන ධර්මයක්ද අවබෝධයෙන්ම පිරිසිඳ දැක්ක යුතුයි කියලා කිව්වේ. මෙයා අවබෝධයෙන්ම පිරිසිඳ දකින අවබෝධයෙන්ම පිරිසිඳ දැක්ක යුතුයි කියලා කියපු ඒ ධර්මය මොකද්ද? පංච උපාදාන කන්දාතිස්ස වචනීය. පංච උපාදාන ස්කන්ධයට නම සේයති දන් රූප උපාදාන කන්ද, වේදනා උපාදාන කන්ද, සංඥා උපාදාන කන්ද, සංකාර උපාදාන කන්ද, විඥාන උපාදාන කන්ද. ඉමේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. මෙන්න මේ ධර්මය අවබෝධයෙන් පිරිසිඳ දත යුතුයි. මෙහෙම කරන කෙනා ඒ පංච උපාදාන ස්කන්ධය අවබෝධයෙන්ම පිරිසිඳ දකිනවා. දැන් අමුතේ වෙන මුකුත් තෝන්නේ නැහැ. මොකද මෙතන තියෙනවා ඒ ටික. ඊට පස්සේ කතමෝච වික්‍රේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා. කුමන ධර්මයක්ද අවබෝධයෙන්ම ප්‍රහාණය කළ යුත්තේ? අවිජ්ජාච භව තණ්හා. ඉමේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා. කුමන ධර්මයක්ද අවබෝධයෙන් ප්‍රහාණය කළ යුත්තේ? අවිද්‍යාව භව තණ්හා කියන මූල ක්ලේශ දෙක. ඒ අවිද්‍යාව භව තණ්හා කියන මූල ක්ලේශ දෙක අවබෝධයෙන් මෙයා ප්‍රහාණය කරනවා. කතමේච වික්‍රේ ධම්මා අභිඤ්ඤා භාවිතබ්බා. කුමන ධර්මයක්ද අවබෝධයෙන්ම වැඩි යුතු? සමතෝච විපස්සනා. මේ ධම්මා අභිඤ්ඤා භාවිතබ්බා. සමතය විදර්ශනාව මෙයා අවබෝධයෙන් මේ ධර්මතාව වඩනවා. කතමේච වික්‍රේ ධම්මා අභිඤ්ඤා සච්චිකතබ්බා. විච්ඡාච විමුක්තිච. මේ ධම්මා අභිඤ්ඤා සච්චිකතබ්බා. කුමන ධර්මයක්ද අවබෝධයෙන් සාක්ෂාත් කට යුත්තේ? විද්‍යා සහ විමුක්තිය. ත්‍රි විද්‍යා, අෂ්ට විද්‍යා, පංච අභිඥා කියලා විද්‍යාවන් තියෙනවනේ. ඒ විද්‍යාවන් අනිමිත්ත ශුන්‍යත අපනිහිත ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන ආකින්චායතන නේව සංඥායතන කියලා චේතෝ විමුක්තිය. මෙන්න මේ චේතෝ විමුක්ති, මේ විද්‍යා, මේ විමුක්ති කියන මෙන්න මේ දෙක සාක්ෂාත් කර යුතුයි නම් ඒ ටික එයා අවබෝධයෙන් මේව සාක්ෂාත් කරගන්නවා. කවුද එහෙම කරන්නේ? චක්කුම් වික්‍රේ ඥානම් පස්සෙන් යතහ භූතං. ඇහැ පිළිබඳව ඇත්ත ඇති හැටි දකින කෙනා. එයා ඇත්ත ඇති හැටි දකිනකොට ඒ මොහොතේදී ආර්ය අෂ්ටාංග මාර්ගය මෙතන තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව වශයෙන් පිරීමට යනවා. එහෙම පිරෙනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිරෙනවා. එහෙම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිරෙනවා කියලා කියන සමත විදර්ශනාව වශයෙන් ධර්මතා දෙකක් එතන පවතිනවා. ඒ විදිහට කරනකොට එයා දුක පිරිසිදු දකිනවා, සමුදය දුරු කරනවා, නිරෝධය සාක්ෂාත් කරනවා, මඟ වැඩුවා කියන කාරණා ටිකක් කරනවා කියලා පෙන්වනවා මේ එකම ටිකේදී. ඊට පස්සේ ඔය විදිහටම දැන් අපි ඇහැ මුල් කාරණාව කරගන්න තියෙන්නේ. පින්නේ ඇහැ මුල් කාරණාව කරගෙන ඒ කියන්නේ පේන රූපයේ ඇත්ත ඇති හැටි දකිනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියම උපදින හැටි මේ පෙන්නේ. සෝතම් වික්‍රේ ඥානම් පස්සෙන් යතහ භූතං කියලා ওই විස්තර. එතකොට සද්දා වික්‍රේ ඥානම් පස්සෙන් යතහ භූතං, සෝත විඥානම් වික්‍රේ ඥානම් පස්සෙන් යතහ භූතං, සෝත සම්පස්සෝ ඥානම් පස්සෙන් යතහ භූතං, සෝත සම්පස්සපච්ච උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි ඥානම් පස්සෙන් යතහ භූතං කියලා කන ගැන, ශබ්දය ගැන, සෝත විඥානය ගැන, සෝත සම්පස්සය ගැන, එයින් උපන් සැප හෝ දුක් හෝ නොදුක් නොසෝ වේදනාව ගැන ඒ ගැන ඇත්ත ඇති හැටි දන්නේ දකින්නේ. කනේ ශබ්දයේ සතුටු වෙන්නේ, ඒ හින්දා බැඳෙන්නේ, බැඳෙන්නේ නැති හින්දා රැවටෙන්නේ, රැවටෙන්නේ නැති හින්දා ආදීනව දන්නවා, ඒ හින්දා අහපු දේ රැස් වෙන්නේ. ඒ හින්දා තණ්හාව ප්‍රහි වෙනවා. ඒ හින්දා
දර දඬු වෙන්න, දරත වෙන්න හිතක් ආයෙකුත් නැහැ, තැවෙන්න හිතක් ආයෙකුත් නැහැ, දැවෙන්න හිතක් ආයෙකුත් නැහැ, කයෙන් හිතෙන් සැප විඳිනවා. දැන් සැප සහගතව ජීවත් වෙනවා. දුකට යන්න තියෙන හේතු ටිකක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ ටික නිර්මාණය වෙන්න කලේ මොකද්ද? ඇත්ත දකින්නවා කියලා මෙන්න මේ වගේ ධර්මතා ටිකක් තමන් තුළ ගොඩ නැගිලා. ඇත්ත දකින්නවා කියනකොට සම්මා දිට්ඨිය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔක්කොම ටික දකින ආර්ය අෂ්ටාංග මාර්ගයේ, ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියනවා කියන්නේ භාවනාව වශයෙන් පිළිඹට යනකොට මේ දර්ශනේ නැවත නැවත වඩනකොට සතිස් බෝධිපාක්ෂික ධර්ම පිරෙනවා. සතිස් බෝධිපාක්ෂික ධර්ම පිරෙනවා කියන්නේ සම්මුති විදර්ශනා කියන ධර්මතා දෙක වැඩෙනවා. ඒ ධර්මතා දෙක වැඩෙනවා කියනකොට මොකද වෙන්නේ? දුක්ඛ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දුක්ඛ පරිඤ්ඤයයි, සමුදය පහතබ්බයි, මාර්ගේ භාවේතබ්බයි, නිරෝධේ සත්‍යකතබ්බයි, මාර්ගේ භාවේතබ්බයි කියන ටික අනුපිළිවෙලින් වෙලා. එතකොට සත්‍චිකරෝති ඊට පස්සේ පෙන්වන මොනවද පිළිසිඳ දැක යුත්තේ? පංච උපාදානස්කන්ධය ඒක පිළිසිඳ දැකලා ප්‍රහාණය කළ යුත්තේ මොකද්ද? අවිද්‍යාව භව තණ්හාය දෙක ප්‍රහාණය කළා. සාක්ෂාත් කළ යුත්තේ මොකද්ද? විද්‍යා විමුක්ති දෙක සාක්ෂාත් කළා. වැඩි යුත්තේ මොකද? සමථ දර්ශනා දෙක වඩලා. මේ ටික ඉවරනකොට යාට කියන්න පුළුවන් කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීය නාපරං ඉත්තත්තාය පජානාති කියලා. ඒ කියන්නේ මම කළ යුත්තේ කළා යමක් කිරීම සඳහා මේ ශාසනයේ බ්‍රහ්මචර්ය වැසිරුණා නම්, සීල රැක්කනම් යමක් සඳහා සමාධි වැඩුවා නම්, යමක් සඳහා විදර්ශනා භාවනා කළා නම් මම දැන් ඒ කරපු ටික කළා අවසానයි. මත්තේ මට ආයෙ කරන්න දෙයක් නැහැ. ආයෙ මම ඉපදෙන්නෙත් නැහැ. ඉපදීම නැති කිරීම පිණිස යමක් කරුණම් ඒකත් කළා ඉවරයි. උසිතම් බ්‍රහ්මචර්යයෙන් ඒ කියන්නේ ප්‍රතිපදාවත් මගේ අවසන්, මගේ ඉපදීමක් නැති වුණා. මතු මට කළ යුත්තක් නැහැ කියන ඥාන දර්ශනය ඇතුව ලෝකයාගේ යහපත වෙනුවෙන් ජීවත් වෙනවා. විවේකීන් ජීවත් වෙනවා. එතෙන්ට කියනවා අපි රහතන් වහන්සේ කියලා. එතකොට මේකේ දැන් අද ගොඩක් කල් වෙලා ගිහින් අදත් අපි මේ ටික කතා කරලා නතර කරමු. නමුත් අපි මම මේ ටික ගත්තේ පෞද්ගලික අදහසකින් තොර ඕගොල්ලන්ට උත්තරයක් හම්බ වෙනවා මේ වෙලාවේ. ඒ කියන්නේ ඇත්තටම නිවන් දකින්නවා කියලා කියන මොනවා හරි දෙයක් කියම නෙමෙයි, සත්‍ය අවබෝධයක් අපිට තියෙන්නේ. සත්‍ය කියලා කියන්නේ යතහ භූත, යතහ කියලා කියන්නේ යම්සේ ඌද, යම්සේ පවතින. භූත කියලා කියන්නේ ඌ. අභූතෙන් චෝදනා කරන්න එපා කියන්නේ. අභූත කියන්නේ නොව් දෙකින් මට බයින්න එපා කියන්නේ. භූත කියන්නේ ඌ කියන. යතහ භූත කියන්නේ යම්සේ ඌද. ඇහැ යම්සේ ඌද නැත්නම් යම්සේ පවතිද්ද ඒ විදිහටම දකින්න. ඥානම් පස්සය යතහ භූතං. දැනගන්න දැකගන්න, ඇහැ දැනගන්න දැකගන්න යම්සේ පවතිද්ද එසේම. අද මට ඇහැ පෙනෙන හැටියට නෙමෙයි, තව කාටවත් පෙනෙන හැටියට නෙමෙයි, මිනිස්යන්ට ඇහැ ගැන පෙනෙන හැටියට නෙමෙයි, දෙවියන්ට ඇහැ ගැන පෙනෙන හැටියට නෙමෙයි, බ්‍රහ්මයන්ට ඇහැ ගැන පෙනෙන හැටියට නෙමෙයි, ඇහැ පවතින හැටි. රූප තියෙනවා. දැන් මිනිස්යන්ට පෙනෙන රූප වෙනස්, දෙවියන්ට පෙනෙන රූප වෙනස්, බ්‍රහ්මයන්ට පෙනෙන රූප වෙනස්. එක එක්කෙනාගේ මට්ටම් වලට එක එක්කෙනාට පෙනෙන රූප ගැන නෙමෙයි, රූපයේ තියෙනවනේ ඇත්ත යථාභූත ස්වභාවයක්, ඒ ඌ ස්වභාවය. එතකොට දෙවියන්ට අයිතිත් නැහැ, මිනිස්යන්ට අයිති එකක්වත්, බ්‍රහ්මයන්ට අයිති රූපයක්වත් බලනවා නෙමෙයි. රූපේ ඇත්තක් කියලා එකක් තියෙයි. ඒ රූපේ ඇත්ත, ඒකයි සත්‍ය අවබෝධ කරගන්න. ඒ රූපේ ඇත්ත ඇති හැටි දකින්න කියන සිද්ධි ටිකක් තියෙනවා. දැන් මේක නොදන්නාකම නිසා ඇතිවෙච්ච ප්‍රතිඵල ටික සහ ජීවිතය ගැන කියන්න ඕනේ සාක්ෂි අපි. ඒකට අපිට තියෙන්නේ මේ අපි කියලා අතෝසන්න විතරයි. හරිද? එතකොට දන්නා දක්නාකම කියන තැන ගත්තාම අපි දැනගෙන තියෙනවා මෙහෙම කළාම මේ අද අපේ ජීවිතයට හාත්පසින්ම අනිත් පැත්තක් වෙනවා. මිනිස්සෙක් වෙනුවට, දෙවියෙක් වෙනුවට, බ්‍රහ්මෙක් වෙනුවට ඔය එකකටවත් මිනිස්සෙකුත් නෙවෙයි. දෙවියෙකුත් නෙවෙයි. බ්‍රහ්මයෙකුත් නෙවෙයි. තිරසංගත සතෙකුත් නෙවෙයි. යකෙකුත් නෙවෙයි. පෙරේතෙක් භූතයෙකුත් නෙවෙයි. 31 තලයේ කිසිම කෙනෙක් නෙවෙයි.
මොකද ඒ කෙනාගේ මට්ටමේ දැක්මක් හෝ කෙලෙසයක් මෙයා ගව නැහැ. යම් මට්ටමේ කෙලෙසයක් නිසා යම් මට්ටමේ ස්කන්ධ ටිකක් රූපයක් නිසා නම් මිනිස්සු කිව්වේ ඒ ටිකේ මෙයාට නැත්තම් අපි මනුස්සකම දුරු නොවිච්ච ඇහෙන් අපි යාට මිනිස්සෙක් කිව්වට එයා මනුස්සකම මිදිලා. යම් කිසි කෙලෙසයකට යම් කිසි ස්කන්ධයක් නිසා කෙනෙකුට බ්‍රහ්මයක් කිය දෙවියෙක් කියයි නම් ඒ ස්කන්ධ ටික ඒ කෙලෙස් ටික එයා ගව නැත්තම් ඒ විදිහට ගත්තාම එයා කාටවත් නෙවෙයි කවුරුවත් නෙවෙයි. එතකොට අපි දැනට හඳුනන රහතන් වහන්සේ කියලා ඒකද කෙනෙක් හැටියට අපි හිතන්නේ. එයාට කියන්න තියෙන දේ තමයි ධම්ම. ඒ ජීවිතයට තමයි ධම්ම කියන එක. ධර්මතාවයේ යම්සේද ජීවිතයේ ධම්ම වෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ තැනට ආවහම මත්ත්‍ය කටයුත්තක් නැහැ අජරාමරයි. මම අදහස් සූත්‍රයක් බලබලා හිටියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීම නැත්තම් ජරාව කොයින් පණවන්නද? ජරාව නැත්තම් මරණය කොයින් පණවන්නද? මරණය නැත්තම් කෝප්‍ය වීම වෙනස් වීම කොයින් පණවන්නද? අකෝප්‍ය මුනිතෙම සාන්තව හැසිරෙනවා කියලා. මොකද ඒකට මම කිව්වේ දැන් ගොඩක් දෙනෙක් හිතන්නේ ඉපදෙන්නේ නැහැ, මහලු වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ මේව ඔක්කොම මරණයෙන් පස්සේ කියලානේ. තේරෙනවද මම මේ සූත්‍රය උන්න කරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්නම්. යම් කිසි කෙනෙක් උපදින්නේ නැත්තම් යම් තැනක උපදින්නේ නැත්තම් කොයින් එහා මහලු වෙන්නද කියලා අහනවා. ඉපදුනේ නැත්තම් මහලු බව පෙනේද? මහලු වෙන්නේ නැත්තම් කොයින් මැරෙන්නද කියලා අහනවා. මැරෙන්නේ නැත්තම් කොයින් එහා වෙනස් වෙයිද කියලා අහනවා. ඒ කියන්නේ විතක මහලු කෙනෙක් කියපු කෙනා ආයෙ විතක පොඩි ළමයෙක් කියලානේ. ආයෙත් පොඩි ළමයෙක් කියපු කෙනා තරුණයෙක් වෙලා, තරුණයෙක් කියපු කෙනා මහලු වෙලා මේ කෝප වෙනවා කියන නිතර වෙනස් වෙනවා. අරමුණක් ගන්න තමයි ජීවිතයත් එහෙමයි. මරණය කියලා එකක් නැත්තම් කෝපි බවක් නැහැ කියනවා. කෝපි කියන්නේ වෙනස් වීමක් නැහැ. වෙනස් වීමක් නැත්තම් එයාට මුනි කියලා කියන එයා සාන්තව ලෝකේ හැසිරෙනවා කියනවා. අජරාමර වෙච්ච කෙනා සාන්තව ලෝකේ හැසිරෙනවා කියනවා. එතකොට මේ මොකද මරණයෙන් පස්සේ ගැන අපි හිතන ඉඳාම ඔය ටික මම ওই සූත්‍ර කරගෙන උගලන්ට පෙන්නන්නම්. ඉතින් මේකෙදි දැන් අපිට උත්තරේ හම්බුණානේ ඇත්ත ඇති හැටි දැක්කහම කියන ටික මෙහෙම වෙනවා කියලා නේද? එතකොට ඇත්ත ඇති හැටි දැක්කහම ලෝකේ කාටවත් කිසිම දෙයකින් පණවන්න බැරි රහතන් වහන්සේ නමක් කියලා අපි ව්‍යවහාර කරන ජීවිතයක් ගොඩනගෙනවා. කිසි කෙනෙක් ගුටි කන්නේවත් කිසි කෙනෙකුට ගහන්නේවත් නැති ජීවිතය. එතකොට කාගෙන්වත් ගුටි කන්නේත් නැහැ. මේ ලෝකයේ ඇත්ත ඇති දැක්කහම දැන් අපිට උත්තරේ හම්බුණා. අපි හෙට දවසේ ඉඳලා ආපහු උත්සාහවත් වෙමු එන ඇත්ත ඇති බලන්න. බලන්න නෙමෙයි බලන්න බෑ. ඇත්ත ඇති ඥානං. ඒකයි මේකේ ඥානං පසං කියලා දෙකක් තියෙනවා. ඥානං කියන්නේ දැනගන්නවා. පස්සං කියන්නේ දකින්නවා කියන්නේ. ඥානං පස්සං කියන්නේ ඥානං පස්සං යතහ භූතං කියන්නේ ඇත්ත ඇති හැටියේ දන්නව දකින්නවා. මොකේද? චක්කු ඇහි රූපයන්ගේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සපච්ච උපජ්ජති වේදිත සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තම්පි. ඇහි රූපයන්ගේ චක්කු විඥානේ චක්කු සම්පස්යෙන් උපන්න සැප දුක් උපේක්ෂා කියන වේදනාවන්ගේ ඇත්ත ඇති හැටි දන්නවනම් දකින්නවනම් ඒකටයි සම්මාදිට්ඨිය කිව්වේ. ඒ ටිකටයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා, බොජ්ජංග ධර්ම වැඩෙනවා, සමත විදර්ශනා වැඩෙනවා, දුක්ඛ පිරිසින් දැකලා සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කළ මඟ වැඩුවා යන ගණිතය යනවා කියන මේ ධර්මතා ටිකක් වෙනවා. පංච උපාදානස්කන්ධයේ අපචේත යනවා, තණ්හාව පිරෙමේ ප්‍රහාණය වෙනවා, හිතින්ද කයින්ද සැප විඳින්නකුත් වෙනවා කියන ධර්මතා ටික වෙනවා කියන ටික මතක් කරගන්න. එතකොට මම ඉතින් මතක් කළේ මේ වගේ අජානං අපස්සං ඇහැ රූප චක්කු විඥාන කියන ටිකේ ඇත්ත ඇති නොදන්නේ නොදක්නේ
කියලා කියන්නේ මොකද්ද කියලා ඒකට ඕනේ නැහැනේ සාක්ෂියක් කියලායි මම කිව්වේ. මොකද අපිව පෙන්වන්න පුළුවන් මේ අපි කියලා. එතකොට ඇහැ රූප චක්කු විඥානයන්ගේ ඇත්ත ඇති හැටි දැනගන්න ඕනේ. අපි ඒක ටිකක් ඉදිරියේදී කතා කරමු. අද ඒකට දැන් කාලෙමදී කාල ගිහිල්ලා. ඕවා තමයි අපි කලිනුත් මම කිව්වේ මේ ආයතන ටික දකින්න ඕනේ දැනගන්න ඕනේ කියලා. ඊට පස්සේ ওই ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි අහලා දැනගත්තට පස්සේ ඥානන් තියෙනවා නම් පස්සන් නැහැ. දකින්නේ නැහැ. ඊට පස්සේ තමයි අපිට සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් වඩන්න වෙන්නේ. දැන් දැනගත්ත දේ දැක ගන්න වෙනවා ඕනේ. එහෙනම් ඒ සඳහා සීල සමාධි ප්‍රඥා කියලා ලෞකිකවත් තියෙන ප්‍රතිපදාව. ඕකට කියනවා මග්ගාරම්මන කියලා. සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රදාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බුද්ධංග කියලා මේ ඔක්කොම ධර්මතා ටික ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වා එනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වා එනවා. ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට ආයෙත් සතර සතිපට්ඨාන මේ ටික ඔක්කොම පිරෙනවා. කියන ටිකක් එනවා. මේ ධර්මතා ටික අනුක්‍රමයෙන් කරගෙන ඇවිල්ලා කොතෙන්ද දක්වා තියෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට දැන් ලෝකෝත්තර මට්ටමේ සතර සතිපට්ඨාන සම්‍යක්ප්‍රදාන මේ ටික පිළිලා ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේ කියන. ඒ කියන්නේ ඇත්ත දැක්කට දැකපු ගමම පිරුන්නේ නැහැ. අපි කියමු සෝවාන් මාර්ගයෙන් දැක්කම ආර්යත්වයේ කියලා තැනක් අපිට ඉතුරුනා කියන්නේ ලෝකෝත්තර දර්ශන නිසා පිරෙන්න ඕන ටිකක් තියෙනවා දැන්. ඒ ටික. සෝවාන් කියන රහත් වෙනවා කියලා කිව්වේ නිකන් නෙමෙයි. ඒ සම්මාදිටියේ එන්න වැඩෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. ඒ ලෝකෝත්තර මාර්ගයේ වඩනකොට සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රදාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බුද්ධංග කියන ටික පිරුණාම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය පිරුණා වෙන්නේ. එතකොට රහත්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භය මේ අවසානය. අර මුලින් සත්‍බෝධි විරාක්ෂක ධර්මයන් කියන ටිකමයි තියෙන්නේ මෙතෙන්ට එන්නත්. මේ දර්ශනය වැඩුවාම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක ඇතුළේ තිරෙන්න ඕනේ. නේද? අපි කියමු ලයිට් කණු 10ක් තියෙනවනම් 8ක් පහු කරගෙන ඇවිල්ලා 9 වෙනි ලයිට් කණු ගාවට ඇවිල්ලා පහු කරපු ගමම 10 නෙමෙයි දැන් ඒක 10 දක්වා පුරවන්න එපා අපිනේ. ඒකත් ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක ආරම්භ වෙච්ච ගමම ඔක්කොම සම්පූර්ණ නැහැ. මේ එකින් එක සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රදාන, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බුද්ධංග කියලා මේවා වලට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එකක් හටගත්ත ගමම ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ නැහැ. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක පුරවන්න වෙනවා. ඒක පුරවන්නත් ඒකයි මේ සූත්‍රයෙන් මතක් කළේ. එතකොට අපි පූර්ව භාග ප්‍රතිපදාව වඩන්නේ ඉස්සර වෙලා අනිවාර්යෙන් මේ ටික අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට එහෙම දැනගත්තට පස්සේ මම අද ගොඩාක් වෙලාවට මතක් කරන ටිකක් තමයි මේ ඇත්ත ඇති හැටි පවතින ධර්මයේ දැනගෙන භාවනා නොකරන කෙනෙක් වටිනවා මේ ටික දැන නොදැන කරන කෙනෙකුට වඩා. යම් පමණක සත්‍යයක් එයාගේ මනසෙත් තියෙනවා. අරය කොච්චර උත්සාහවත් වෙලා තාම මනස තියෙන්නේ සත්‍ය නොදන්නාකම තුල. මෙයාට ඉඩ ලැබුණ දවසක මෙයා හරි දෙයක්වත් ලබා ගන්නවා. එහෙම නොලැබුණත් මේ සත්‍ය දැනගත්ත පමණකින්ම එපමණක්ම එයා ජීවිතයට බොහෝ යහපතක් කරගෙන බොහෝ කාලයක් සතුට සැනසෙල්ලක් කරගෙන තියෙනවා. අරය අවිද්‍යාව හෙල්ලිලාවත් කළා. ඒ නිසා මේ යමක් නොදැන කරනවට වඩා දැනගෙන නොකර ඉන්නක වටිනවා කියන්නේ නෙමෙයි දැන ගැනීම වටිනවා කියන්නේ මම එන්නේ. වටිනවා කියන එකත් මතක් කරනවා. අපි මේ ඉන්න ටික කාලෙදි ප්‍රයෝජනයක් ගන්න බලමු. අපි ආයතන ගැන කතා කරමු. මේ ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පසෝවා ගත්තට ඔය ඇත්ත ඇති හැටි දැක්කාම ඕගොල්ලන්ගේ ජීවිතය ඇත්තටම බර ගොඩාක් අඩු කරනවා. ඊට පස්සේ ලෝකෝත්තරත් ඕගොල්ලෝ බය වෙන්න එපා. පොඩි දර්ශනයක් විතරයි අල්ලලා දෙන්නේ අපිට. මේ ඔක්කොම දැනගත්තාම ඒ තුලිනුත් කරගෙන යන්න පුළුවන් මට්ටමේ එක ඇහෙන් දකින්නකොටම මෙහෙම සිහිනුවන්ට අල්ල ගන්න පුළුවන් දර්ශනයක් විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට. ආයේ මෙහෙම පේනකොටම මේ ඇහැ බලන්න ඕනේ, රූපේ බලන්න ඕනේ, මේ චක්කු විඥාන කියන හිත බලන්න ඕනේ, ස්පර්ශය බලන්න ඕනේ, වේදනාව බලන්න ඕනේ, එකක් ගන්න කියලා එකක් නෑ. ඉස්සෙල්ලා
ඒවැය තියෙන ඇත්ත ඇති හැටිම දැනගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි ඒව පුද්ගල හෝ සත්ත්ව හෝ ආත්ම හෝ කියන සංකල්පයකින් මිදෙන්නේ. ඒවැය තියෙන රළු බරකම අඩු වෙන්නේ. ඒ දැනගත්තාම ඊට පස්සේ දකින මට්ටමට ගන්න බලන්න ඔය ඔක්කොම ඕනේ වෙන්නේ නැහැ. බොහොම කෙටි තැනකින් තමයි වැඩේ කරන්නේ. හින්දා ඒකට බය වෙන්නත් එපා. නමුත් මේ දැනගන්න ටික දැනගත යුතුමයි. එහෙම දැනගත්තාමයි ඔගොල්ලෝ කවදාවත් රැවටෙන්නේ නැහැ, රවට්ටන්නත් බෑ. දැනගත්ත ටික ඔයගොල්ලන්ට නැති වෙන්නේ නැහැ. මම මේ කරන අතරදී තව සූත්‍රයක් කියනවා කරන්නම්කෝ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ යම් කිසි දුක, උපද්‍රවය, බයක් තියෙනවා නම් ඒ බාලය කරාමයි ඇති වෙන්නේ. පඬිතයාට ඇති වෙන දුකකුත් නැහැ, බයකුත් නැහැ, උපද්‍රවයකුත් නැහැ. ඒ නිසා විමසා බලා කටයුතු කරලා පඬිතෙක් වෙන්න කියනවා. ආනන්ද හැඳුනනවා ස්වාමීන් වහන්සේ කොහොම විමසා බලා කටයුතු කළාද පඬිතෙක් වෙන්නේ? ආනන්ද ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන්. එතකොට ඕගොල්ලෝ ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් විමසා බලන්න ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉගෙන ගත්තොත් තමයි ඕගොල්ලන්ට විමසන්න පුළුවන්. මම මොනවා හරි දෙයක් කිව්වා කියලා ඕගොල්ලෝ මොනවා හරි දෙයක් කළා කියලා ස්කන්ධ ධාතු ආයතනයේ යථාභූත ස්වභාවය විමසන නුවණ ඕගොල්ලන්ට එන්නේ නැහැ. මම සත්පුරුෂ ධර්මයේ පිළිපදලා සත්පුරුෂකම කරනවා කියලා කියන්නේ ඔයගොල්ලන්ට හිතවන එක නෙමෙයි, හිතවන්න හදවන එක, නිවන් දක්වන්න හදන එක නෙමෙයි. ඒ කියන්නේ කවන්න හදන්න ඕනේ, බත් ටික බෙදලා දෙන්න විතරයි ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට හිතන හැටි කියලා දුන්නා නම් ඇති. නොකරන දෙයක් කරවන්න හදනවා. ඒ කියන්නේ මම හිත ඇතුළට රිංගලා හිතවන්නත් හදනවා වගේ එකක් නෙමෙයි කරන්න හදන්නේ. දැන් කට්ටියත් හැබැයි ඒකට පුරුදු වෙලා. ඒක හරි පහසු වැඩේනේ. ඉතින් ඒක හාමුදුරු භාවනා කරලායි කියන තැනක නියන්නේ. නමුත් එහෙම බෑ. මේක දැනගත්තාම හාමුදුරු ඕනේ දැන් ඉඳගෙන පැයක් භාවනා කරන්න. මම කාටවත් දෝෂයක් කියනව නෙමෙයි. මම කියන්නේ ඇත්ත. ඒ කියන්නේ මම කිව්වොත් ඔබතුමා පැයක් ඉඳගෙන භාවනා කරන නැගිටින්නවත් බෑ කියලා. ඇත්තටම මේ වෙලාවේ ඉඳගෙන අරමුණ අල්ලගන්නවත් බෑ. ඒ තරම් අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාට හිතගත්තොත් සක්මන් කළොත් බොහොම පහසුවෙන් සත නිමිත්ත අල්ලගෙන නුවණින් මෙනෙහි කරන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. නේද? එතකොට කෙනා පමණ දැනගන්න ඕන. හැබැයි ඉතින් එහෙමවත් නොකරනවා නම් අරම හරි කරන එක වටිනවා. ඒ කියන්නේ පොඩි ළමයි ස්පිතාලෙට ගියාම කැමැත්තෙන් බෙහෙත් විදිහට දෙන්නේ නැත්නම් තුවාලෙට බෙහෙත් දාන්න දෙන්නේ නැත්නම් අල්ලලා හරි බෙහෙත් දාන්න වෙනවනේ. නේද? කෙනෙක් නුවණක් තියනවා නම් මේ කකුල තුවාලෙට බෙහෙත් දෙන්නේ නැත්නම් මගේ කකුලම තමයි කුණු වෙන්නේ කියලා රිදුනත් ඉවසගෙන ඉන්නවා. එහෙම දෙන්නේ නැතිනම් බලෙන් හරි අල්ලලා අතපය බැඳලා හරි බෙහෙත් දාන්න වෙනවා. ඒ වගේ කෙනෙක් භාවනා කියලා දුන්නාම කැමැත්තෙන් හරි භාවනා කරනවා ඒක ගොඩාක්ම හොඳයි. ඉතින් යම් කිසි කෙනෙක් නොකරනවා නම් බලෙන් හරි කරනවා වගේ මේ පැය නැගිටින්න බෑ ඉඳගෙනම කරනවා කියලා හරි කරවන්න වෙනවා. ඉතින් එහෙම ඒක දකින්න දඬුවමක් කියලා. මේක හොඳ දෙයක් නෙවෙයි බලෙන් අල්ලලා බෙහෙත් කරන එකක් කියලා දකින්න. හරිද? ඒ හින්දා බලෙන් අල්ලලා බෙහෙත් කරනකන් ඉන්නේ නැතුව බෙහෙත කැමැත්තෙන් විදගත්තු Tamanටත් වෙහස අඩුයි අනුන්ටත් වෙහස අඩුයි කියන තැනකිනුත් තේරුම් අරගෙන ඉදිරියේදී මේ ප්‍රයෝජන ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. හැමදාට එහෙනම් තෙරුවන් සරණයි.